සතුරන් විසින් නගරය අත්පත් කරගෙන අපේ හමුදා ඒගොල්ලෝ ග්‍රහණයට ගත්තාම අපි යන විශේෂ හමුදාවක් යොදවනවා. ඒ කියන්නේ කමාන්ඩෝ එක SF එක වගේ. අපිට තිබ්බනේ අපේම චර්යා පද්ධතියක්. අපි මේ පෘතුගීසි ක්‍රමයයි, ලන්දේසි ක්‍රමයයි, ඉංග්‍රීසි ක්‍රමයයි, ඉන්දියාවේ ක්‍රමයයි, අරාබි ක්‍රමයයි, චීන ක්‍රමයයි, ඇමරිකාවේ ක්‍රමයයි, යුරෝපේ ක්‍රමයයි ඔක්කොම මේ වැළඳ ගන්න ගිහිල්ලා ලොකු අවුලක් කරගත්තානේ. හැබැයි මේ එකම දෙයක්වත් ශනික ප්‍රතිඵල බලාපොරොත්තුෙන් කරන්න එපා. බුදුහාමුදුරුවන්ටත් හිතයි මේ අයියෝ මම මේ සංසාරේ මෙච්චර කාලයක් නිකන් රස්තියා දුනාද? මොකද මගේ ධර්මයෙන් මේ මිනිස්සු පළක් ගන්න නැහැනේ. මේ සමහර මේ භික්ෂුන් වහන්සේලා පවා මගේ ධර්මයෙන් පරිබාහිරවනේ යන්නේ. ඉතින් මේ මං දරපු වෙහෙස නිකන් රස්තියාදුවක් වුණාද කියලා ඒකද දන්නේත් නෑ අර බුදුන්ගේ රස්තියාදුව කියලා කෘතියකුත් රචනා කරලා තිබ්බේ. ඒක නිසා මම මගේ වාහනේට ෆුල් ටැංක් පෙට්‍රල් ගහලා ගෙනල්ලා නවත්තගෙන තියන් ඉන්නවා වගේ නෙමෙයි. එතකොට ඒ යන්නේ මරණයත් සමග ගනුදෙනුවක් කරන්න. මොකද්ද මේ ඔකට බය වෙන්නේ? සහරාන්ලත් මරාගෙන මැරුණේ කිසියම් අරමුණක් වෙනුවෙන්. මේ මොහොතේ මැද පෙරදිග රැකියාවල නියුතු විශාල පිරිසක් ශ්‍රී ලාංකිකයන් මැරෙන්න හදනවාද? මට අර පන්ති වලින් අහිමි වෙච්ච ආදායමේ පාඩුවක් දැනෙනවා. අපේ සමහර ගුරුවරු ඉන්නවා එයාලට මේ ලොකු වාහන හීනයක්, ලොකු ගෙවල් දොරවල් හීනයක්, ලොකු පිටරට සවාරි හීනයක් නැහැ. ලක්ෂ 100 200 300 400 වාහන දෙක තුන තියෙන අපේ මිත්‍රශීලී ගුරුවරු ඉන්නවා. එදා පන්තියෙන් ලැබෙන පන්ති කාඩ් 5 6 10 15 සල්ලි ටික එකතු කරගෙන ගිහිල්ලා ගෙදෙට්ට කෑම වෙල්ල ගෙනාපු තමන්ගේ යතුරු පැදියට පෙට්‍රල් ගහගත්තු ගෙවල් කුලිය දීපු මිනිස්සු ටිකක් ඉන්නවා. පුදුම අසරණ වෙලා. ඇත්තටම මේ මොහොතේ ඇප්ලයි එකෙන් මාර සේවයක් කරනවා. ණය නොවි සිටීමේ නිදහස මම අද මානසිකව භුක්ති විඳිනවා. අපේ මේ මිතුරන්ගෙන් ඉල්ලන්නේ උපකාරක පන්ති මිතුරන්ගෙන් Tamanට දරාගත හැකි සීමාවක් ඇතුලේ ආර්ථිකය සැලසුම් කරගන්න. මට මෙන්න මේ ටිකත් කියන්නම ඕන. ඇප්ලයි එක ගැන. එදා ඉඳලම මේකට දේශපාලන මූණුවරක් තිබ්බේ නැහැ. මේ වගේ අති භයානක තත්වයකදී රජයට අනුකූලව තීන්දුව ගන්න එක තමයි හොඳම දේ. අපි අලුත් සංගමයක් හදමු. රජයට කඩයක් නැති කවුරු හරි කෙනෙක් මේකේ මුල් පුටු වලට ඇවිල්ලා නිලතල තනතුරු දරනවා නම් ඒගොල්ලෝ ඒක ස්වේච්ඡාවෙන් කරන සේවයක්. ඒක මතක තියාගන්න. තිස්ස ජනනායකස MCC එක ගැන කියපුවයි තිස්ස ජනනායකස මේ සංගමයේ යම් නිලතලයක් දැරීමයි කියන්නේ දෙකක්. ඔබවත් මමවත් මේ කිසිවක් එනකොට ගෙනාපුවා නෙමෙයි. අවම වශයෙන් අපේ උපකාරක පන්ති ගුරුවරුන්ට යතුරු පැදියක්වත් නැතුව මේ වෘත්තිය පටන් ගත්තේ. වාසනාවන්ත දවසක් වේවා ඔබ සියලු දෙනාටම. උපකාරක පන්ති ශාස්ත්‍රයේ අපේ ආදරණීය ගුරු භවතුන්ට, ගුරු මහත්ම මහත්මීන්ට, අපේ සහෝදර වෘත්තීය සංඝයන්ට විශේෂයෙන්ම මේ අවස්ථාවේ මතක් කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මොකද මේ ගත වෙන නිමේෂය, මේ ගත වෙන මොහොත මුළු ලෝකයම මරණයේ දොරටුව අභියස සිටින මොහොතක කොයි යම් හෝ මොහොතක සුභවාදී පණිවිඩයක් ලෝකයේ ඉදිරි යහ පැවැත්ම වෙනුවෙන් ලැබෙනු ඇතැයි මුළු ලෝකයම දැස් දල්වාගෙන බලා සිටින මොහොතක් මේක. මේ తত্ত্বය අලුත් తত্ত্বයක්. මෙවැනි අත්දැකීමක් මීට පෙර ඔබට හෝ මට හෝ ලෝකයේ කිසියම් හෝ පුද්ගලයෙක්ට මතක ඇති කාලවකවානුවක තිබෙන්නේ නැහැ. ඒක නිසා විවිධ අර්බුද වලින් පීඩා වින්දත් මෙවැනි තත්වයක් අපි භුක්ති විඳින්නේ නැහැ. අපි කිසිම අවස්ථාවක හිතුවේ නැහැ පුංචිම පුංචි වෛරස් එකකට අපිව සති ගාණක් මාස ගාණක් gedara තියන්න පුළුවන් වෙයි. සමස්ත වෘත්තීය පද්ධතියම කඩා වැටෙයි. මුළු ලෝකෙම ආර්ථිකය කඩා වැටෙයි. ඇමරිකාව, යුරෝපයේ බලවත් රටවල්, එතකොට චීනය වගේ කලාපීය බලවතුන්, ඉන්දියාව, මේ ජපානය වගේ ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් මේ සියල්ලට අද වෙනකොට මුහුණ දෙන්න තියෙන තත්වය ඊටාම ඛේදජනකයි. ඉතින් එවැනි පසුබිමක් තුල මේ ගත වෙන නිමේෂය තුල මෙන්න මේ විදිහට අපි චුට්ටක් මේ ප්‍රශ්නේ දිහා බලමු. ඉස්සලාම අපි නිරවුල් කරගන්න ඕන මිත්‍රවරුනි, සබාදහමට අපි කවුද කියන එක. සබාදහමට මිනිසා තවත් එක් සත්වයෙක් විතරයි. මිනිසා සබාදහමට සතෙක් පමණයි. අපි දියුණු වුණාට, අපි කැලෙන් එළියට ආවට, අපි සබාදහමෙන් වෙන් වෙලා වෙනමම ජීවිත ගත කරන්න නාගරික දියුණු පරිසරයකට අපි හැඩ ගැහුණට තාමත් අපි සබාදහමේ කොටසක් විතරයි. එතකොට සබාදහම හැමතිස්සෙම කල්පනා කරනවා සබාදහමේ පැවැත්මට, තමාගේ පැවැත්මට බාධා වෙන දේවල් මොනවද කියලා. අන්න ඒ නිසා තමයි කාලෙන් කාලෙට මිනිසා පාලනය කිරීමට සුනාමි, භූමිකම්පා, ගිනි කඳු, සාගත, වසංගත, වෛරස්, ජල ගැලීම්, ගම් වතුර, සත්ව උවදුරු, ඔය කෘමි උවදුරු වගේ දේවල් ලෝකෙට එන්නේ. දැන් මිනිස්සු දියුණු වෙලා ඒ දියුණුවත් එක්ක මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව වැඩි වෙලා තියෙනවානේ අවුරුදු 80කට 90කට. නමුත් අපේ ආදිමානවයන් ගත්තාම ඔවුන්ගේ ආයු කාලය තිබ්බේ අවුරුදු 30ක් 35ක් උපරිම 40ක් පමණ.
එතකොට අවුරුදු 40ක් විතර ජීවත් වෙච්ච මිනිස්සෙක් අවුරුදු 80ක් විතර ජීවත් වෙනකොට ජනගහනය වැඩි වෙනවා කියන එක අහන්න දෙයක් නැහැනේ. එතකොට සබාදහම කොහොමද මේක පාලනය කරන්නේ? අපි දියුණු වෙලා අපි ඉදිරියට ගියාට සබාදහමට මේක ගැටලුවක් වෙනවනේ. ඌරු දෙන පැටව් 10 දෙනෙක් දැම්ම කියලා මුළු කැලේ පුරාම ඌරන්ගේ ගහණය වැඩි වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි කොටි දෙන විසින් දැමූ පැටවුන් දෙදෙනා ලොකු වෙනකොට අර ඌරන්ව අල්ලගෙන කාලා ඒක තුලණය වෙනවා. ඕක තමයි ඉතින් සබාදහමේ සමතුලිතතාවය කියලා අපි කියන්නේ. ඔබට මතක ඇති මිත්‍රවරුනි මෑත කාලයේ ව්‍යාප්ත වූ වසංගත කීපයක්ම මම හිතන්නේ SARS වසංගතයෙන් 8000ක් විතර ව්‍යාධියටපත් වෙලා 774 දෙනෙක් මිය ගියා. ඒකම මාස් වසංගතයෙන් 2494ක් රෝගාතුර වෙලා 858 දෙනෙක් විතර මිය ගියා. ඉබෝලා වසංගතය ඊට වඩා ටිකක් දරුණු මට්ටමකට පැතිරුණා. 28000කට ආසාදනය වෙලා තිබ්බා. ඒකෙන් 11315ක් මිය ගිය බව වාර්තා වුණා. ඒ විතරක් නෙමෙයි ඔය 1580 වගේ කාලේ තිබ්බ වසූරිය වගේ වසංගත ගන්නකෝ. ඒවා ලෝකේ ව්‍යාප්ත වුණා වගේම ලංකාවටත් ආවා. ඔබට මතක ඇති කරලියද්ද බණ්ඩාර රජතුමා මිය ගියෙත් ඔය වසූරියෙන්නේ. ඊටත් පෙර යුරෝපයේ ව්‍යාප්ත වෙලා තිබ්බ අතීතයේ මහා මාරියා වසංගතයෙන් යුරෝපා ජනගහනයෙන් 3න් 1ක් පමණ මිය ගිය බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ විතරක් නෙමෙයි. කුම්භඝෝෂ කතාවේ තියෙන සර්පයන්ගෙන් ව්‍යාප්ත වූ වෛරස් රෝගයක් පිළිබඳව. එතකොට ඔය මේ විශාලා මහනුවර තුම්බිය වගේ ඒවායේ දැක්වෙන වසංගත තත්වයන් සාගත තත්වයන්. එතකොට ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාර විනාශ වුණේ සමහර විට මෙවැනි වෛරස් තත්වයකින් එහෙම නැත්නම් වසංගත තත්වයකින් කියලාත් යම් සැකයක් තියෙනවා. 1519-20 වගේ කාලේ ස්පාඤ්ඤ උණ කියන එක ව්‍යාප්ත වුණා. මේක අපේ රටටත් ආව පෘතුගීසි නැව් වලින්. ක්‍රිස්තු වර්ෂ 1300 පමණ වන විට යුරෝපයේ ව්‍යාප්ත වුණා කළු මරණ වසංගතය කියන එක. කළු මරණය කියන එක මේ සමයේ ඇතිවන කළු පැහැති ලප විශේෂයක් එක්ක ඇතිවෙන වෛරස් එකක්. ඒකෙන් මිය ගිහින් තියෙනවා යුරෝපයේ ජනගහනයෙන් 140ක් විතර. ඒ කියන්නේ ලක්ෂ 750ක් විතර කියලා වාර්තා වෙන්නේ 1300 ගණන් වල. 1930 දශකයේ ලංකාවේ මැලේරියා වසංගතය බොහොම තදින් පැතිරුණා. මම හිතන්නේ ඒ කාලේ 60000ක් 91000ක් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා විවිධ වාර්තාවල. ලංකාවේ පමණක් මිය ගිය ප්‍රමාණය ඒකම 1981 නේ ප්‍රථම AIDS රෝග HIV රෝගියා වාර්තා වුණේ. එතෙන් පටන් මේ වෙනකොට HIV රෝගයෙන් මිය ගිය ප්‍රමාණය ලක්ෂ 250-300ක් අතර ප්‍රමාණයක්. දැන් අපි ලෙඩ වෙන්නේ ඇයි කියලා බැලුවාම දිලීර බැක්ටීරියා වෛරස් වගේ වෙන් තමයි අපි ලෙඩ වෙන්නේ. එතකොට බැක්ටීරියාවක් වගේ එකක් අපට පේන්නේ නැහැ. ඒක අන්වීක්ෂකින් බලන්න පුළුවන්. වෛරස් එකක් බැක්ටීරියාවකිනුත් 200න් එකක් විතර. බැක්ටීරියාවක ප්‍රමාණයෙන් 200න් එකක් විතර කුඩායි. ඒ කියන්නේ අතිශයින්ම කුඩායි. ඒක මේ විශේෂිත අන්වීක්ෂකින්ම තමයි බලන්න පුළුවන්. ඒ තරම්ම කුඩායි. ඉතින් මේක පැතිරෙන්නේ සාමාන්‍යයෙන් ඔය අතපත ගෑම කියන ක්‍රමේදී. එතකොට ස්වසනයෙන් පැතිරෙන්න පුළුවන් විස බීජකාරකයක් පැතිරෙන ඕනෑම මේක ඉතා කුඩා වෛරස් එකක් නිසා විස බීජකාරකයක් පැතිරෙන ඕනෑම ක්‍රමයකින් සමහර වෙලාවට මේ ආසන්නයේ සුළඟෙන් පැතිරෙන්න පුළුවන්. ලොකු දුරකට ගියේ නැති වුණාට මැස්සෙක්ගෙන් වුණත් සමහර විට දැන් මම රෝග ආසාදිතයෙක් නම් මම වෛරසය ආසාදිතයෙක් නම් මගේ කටේ නහය වහපු මැස්සෙක් තව කෙනෙක්ගේ අතේ වහලා එයා මේ අත කටේ ගහලා එහෙම පැතිරෙන්නත් පුළුවන්. මොකද මේක හරි සියුම් වෛරස් එකක්. මාක්ස් එකක් දාන්න කියන්නේ අන්න ඒකයි. එතකොට ඒකේ අරමුණ මේ අපිට රෝගය නොවැළඳී තිබීමම නෙමෙයි අපෙන් රෝගය තව කෙනෙක්ට පැතිරෙන එකත් අර මාක්ස් එකක් දාන එකෙන් වළකිනවා. අනිත් එක ඉතින් මේ අපි අර නිතරම කරන පුරුදු ටිකක් තියෙනවානේ මේ මූණ අත ගන්නවා, නහය අත ගන්නවා, නහය ඇඟිල්ල ගහනවා, කටේ අත දානවා, දත් කූරු ගහ ඉන්නවා. ඔය පුරුදු ටිකක් පාලනය වෙනවානේ මේ මුඛයාවට ටික වැහිලා තිබ්බහම. ඉතින් අන්න ඒක නිසා තමයි ඔය මාක්ස් එකක් දැමීමේ වැදගත්කම මේ තරම්ම පෙන්නලා දීලා තියෙන්නේ. COVID-19 කොරෝනා ජෙනරේෂන් එකේ අලුත්ම තත්වය, කොරෝනා පවුලේ අලුත්ම තත්වය. මේක විකෘතිතාවයක් මත ඇතිවෙච්ච වෛරස් එකක් වෙන්නත් පුළුවන්. ඒ ජෙනරේෂන් වලදී මේ වෛරස් එක හැසිරිච්ච විදිය වෙනස්. SARS මාස් වගේ ඒවත් එතකොට ඔය කොරෝනා පවුලෙම තමයි. දැන් මේක ව්‍යාප්ත වෙච්ච ක්‍රමය ගැන මුලින් තිබ්බ අදහස නම් වවුලෝ වගේ කුරුල්ලෝ සර්පයන් විසින් ආහාරයට ගත්තා. ඒ වවුලන්ට තිබ්බ මේ රෝගය සර්පයන්ට වැළඳුනා. සර්පයන් ආහාරයට ගත්තා මිනිස්සු. එතකොට ඒකෙන් මිනිස්සුන්ට වැළඳුනා කියන එකනේ. ඉතින් කොහොම වුණත්
වවුලගේ ඇඟේ වෛරස් එක ක්‍රියාකාරී වෙච්ච විදිහට නෙමෙයි සර්පයාගේ ඇඟේ ක්‍රියාකාරී වෙන්නේ. සර්පයාගේ ඇඟේ ක්‍රියාකාරී වෙච්ච විදිහට නෙමෙයි මිනිසුන්ගේ ඇඟේ ක්‍රියාකාරී වෙන්නේ. මේක දැන් මේ වෛරස් එක විකෘතිතාවයක් හැටියට හඳුනගෙන තියෙනවා. ඒකම මේ ගැන තව මතයකුත් තියෙනවා. චීනයේම යම්කිසි අත්හදා බැලීමක් කරන්න ගිහිල්ලා එතනින් වැරදිලා මේක පරිසරයට මුදා හැරුණා. ඒ හරහා මේක වුහාන් වල පැතිරුණා. එහෙම මතයකුත් තියෙනවා. ඒකට අනිත් පැත්තට මතයකුත් තියෙනවා මේ චීනයේ ආර්ථික ශක්තියට අභියෝග කරන්න බැරි නිසා අනාගතයේ Tamanට අභියෝගයක් වෙයි කියලා හිතපු යම් බලවත් රටක් විසින් මෙවැනි වෛරස් එකක් හදලා මේක චීනයට මුදා හැරියද නැත්නම් මෙවැනි වෛරස් එකක් අනාගතයේ Tamanගේ ආරක්ෂාවට හදන්න පරිශන කළා ඒක වැරදීමකින් පරිසරයට මුදා හැරුණාද කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුණත් මේක ශරීරගත වෙන්නේ ශ්වසන පද්ධතිය හරහා අවසානයේ මරණය සිද්ධ වෙන්නේ නියුමෝනියාව හා සමාන ක්‍රමයකට. වෛරසය ජීවත් වෙන්නේත් වෛරසය බෝ කරන්නේත් අපේම ශරීරයේ සෛලවල තියෙන ප්‍රෝටීන් වලින්. එතකොට අපේ ඇඟේ තියෙන සෛල වලින් ගන්නා ප්‍රෝටීන වලින් වෛරසය අපේ සෛල තුල වෛරස් හද අපේ සෛල පුරාම පතුරවනවා. එතනදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට තමයි බරපතල පහර දීමක් වෙන්නේ. මොකද අපේම ප්‍රෝටීන අපේම ශක්තියනේ අවුරාගන්නේ. ඉතින් අපි එකක් දැනගන්න ඕන අප අවට පරිසරයේ ඕනෑ තරම් පිළිකාකාරක දිලීර බැක්ටීරියා වෛරස් තියෙනවා අපේ ශරීරය තුලත් තියෙනවා. ශරීරය තුලත් හට ගන්නවා. පිළිකාකාරකත් අපේ ඕනම ශරීරයක් තුල හට ගන්නවා. නමුත් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඒව පාලනය කරනවා. ඒ ප්‍රතිශක්තිකරණය මගින් සටන් කරලා ඒ වෛරස් ඒ පිළිකාකාරක ඒ දිලීර තත්වයන් මර්ධනය කරනවා. නමුත් මේ වගේ විශේෂිත වෛරස් තත්වයකදී එහෙමත් නැත්නම් බරපතල පිළිකාකාරක තත්වයකදී අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය කියන ආරක්ෂක හමුදාවට ඒගොල්ලෝ සමග සටන් කරන්න බැරි වෙනවා. සාමාන්‍ය ආරක්ෂක හමුදාවක් උත්සාහ කරත් අවසානයේ වෙන්නේ ප්‍රබලයා විසින් මේ ආරක්ෂක හමුදාව තමන්ගේ ග්‍රහණයට ගන්නවා. එතෙන් පටන් වෛරසයට ඕන විදියට තමයි ප්‍රතිශක්තිකරණය ඇසිරෙන්නේ. ඒකයි වෛරසයකට ප්‍රතිකාර නැත්තේ. ඒ බැවින් කරන්න තියෙන හොඳම දේ තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුළුවන් තරම් ශක්තිමත් කරගන්න එක. මොකද එක පැත්තකින් වෛරසයට බෙහෙත් හදනකොට ඒ පිළිබඳ අත්හදා බැලීම් කරලා ඒ ගත වෙන කාලය ඇතුළත වෛරස් එක වෙනස් වෙලා. එතකොට ඒ හදන බෙහෙතෙන් වැඩක් නැහැ. ඉතින් ප්‍රතිශක්තිකරණය කියන්නේ අපේ ශරීරයේ තියෙන විශේෂ හමුදාවක්. ඉතින් ඒක ගෙන්නන්නේ විශේෂ අවශ්‍යතාවලදී. සාමාන්‍ය හමුදාවට නගරය ආරක්ෂා කරගන්න බැරුව සතුරන් විසින් නගරය අත්පත් කරගෙන අපේ හමුදා ඒගොල්ලෝ ග්‍රහණයට ගත්තාම අපි යන විශේෂ හමුදාවක් යොදවනවා. ඒ කියන්නේ කමාන්ඩෝ එක SF එක වගේ. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර තිබීමෙන් වෙන්නේ. ඉදිරියේදී ලෝකයේ ලෙඩ රෝග වලට ප්‍රතිකාර නොව ප්‍රතිශක්තිකරණය ඇති කිරීමෙන් ලෙඩ රෝග පාලනය කිරීම ගැන ලෝකයේ බොහෝ දියුණු රටවල අවධානය යොමු වෙලා තියෙනවා. 2030 පමණ වන විට ඇත්තටම ප්‍රතිකාර වෙනුවට ප්‍රතිශක්තියෙන් ලෙඩ රෝග සෑදීම වැළැක්වීම තමයි ලෝකයේ දියුණු රටවල සැලසුම. 2018 නොබෙල් ත්‍යාගය හිමි වුණා දෙන්නෙක්ට. එක්කෙනෙක් ටාකෝෂ් හොන්ෂු මහත්මයා ජපාන ජාතිකයෙක්. ඔහුට ඒක ලැබෙන්නත් හේතුව තමයි පිළිකා පාලනයට ප්‍රතිකාර වෙනුවට ප්‍රතිශක්තිකරණ ක්‍රම යොදා ගැනීම සඳහා ඔහු පර්යේෂණ සිදු කිරීම. ඉතින් මේ කාලේ ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වුණා දේශීය ඖෂධ කෙරෙහි, අපේ පාරම්පරික හෙළ වෙදකම කෙරෙහි. ඒවා ඇත්තටම තියෙන්නේ ලෙඩේට ප්‍රතිකාර නෙමෙයි සමන ගුණය ඇති කිරීම. සමන ගුණය කියලා කිව්වේ ලෙඩේ නිසා ඇතිවන ව්‍යාධීන්ට මුහුණ දීමේ හැකියාව අප තුළ අපේ ශරීරය තුළ ඇති කිරීම. මේ රෝග ලක්ෂණ දැන් බොහෝ දුරට අපි මේ පොදුවේ දකින උණ, කැස්ස, සෙම, කිවිසුම් යෑම, ඔළුවේ කැක්කුම, ඇඟපත රුදාව ඔය ටිකමනේ තියෙන්නේ. කොහොම වුණත් වසංගත රෝග ගැන අපේ පැරණන්ට ඉතා හොඳ දැනුමක් තිබ්බා. අපේ සංස්කෘතිය තුලත් ඊට සූදානම් වීමක් අතීතයේ ඉඳලම දකින්න ලැබුණා. අපේ පැරණි වෛද්‍ය ක්‍රම තුලින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීම තමයි මූලික වශයෙන්ම සිද්ධ වුණේ. නමුත් ඒ ක්‍රමවේද ගැන නූතනයේ පර්යේෂණයක් සිදු නොවීම කනගාටුවට කාරණයක්. ඒ අපේ තිබ්බ පැරණි දේශීය වෛද්‍ය ක්‍රම එකක්වත් ශනික ප්‍රතිකාර නෙමෙයි. ඔය වෙද මහතුරු පහුගිය කාලේ කියපු බෙහෙත් වට්ටෝරු ප්‍රතිකාර ක්‍රම දිගු කාලීනයි. ඒ හැම එකකින්ම දිගු කලක් තිස්සේ ශරීර සෞඛ්‍ය නගා සිටවලා ව්‍යාධීන්ගෙන් තොරව අපිව පවත්වගෙන යාම තමයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. අපිට තිබ්බනේ අපේම චර්යා පද්ධතියක්. කාපු බීපු ක්‍රමයක් තිබ්බා, ඇඳපු පැළඳපු ක්‍රමයක් තිබ්බා. ඔය සිරිත් මල් දම වගේ පොතක් කියවලා බලන්නකෝ.
ගේ අතු ගාලා ගේ රොඩු ටික ඉස්සරහා දොරෙන් එළියට නොදාපු ක්‍රමයක් තිබ්බා. මුල් බත් හැන්ද ස්වාමියාට බෙදලා ගෙදර අනිත් අයට බත් බෙදන ක්‍රමයක් තිබ්බා. බත ලිපේ තියලා බත් හැලියට නැත්තම් ලිපට වඳින ක්‍රමයක් අපේ ගෘහණියන් අතරේ තිබ්බා. ඉතින් මේ ඒවා තමයි අපේ පැරණි සංස්කෘතියත් එක්ක බැඳිච්ච ක්‍රම. ලෝකයේ සමහර රටවල් කොතරම් දියුණු වුණත් ඒ තමන්ගේ පැරණි සංස්කෘතිකාංග අතහැරියේ නැහැ. දැන් ජපානයේ කොච්චර දියුණු වුණත් ජපානයේ සමහර මිනිස්සු තාමත් මල වුණ අදහනවා. අපට උනේ මෙහෙමයි. අපි මේ පෘතුගීසි ක්‍රමයයි, ලන්දේසි ක්‍රමයයි, ඉංග්‍රීසි ක්‍රමයයි, ඉන්දියාවේ ක්‍රමයයි, අරාබි ක්‍රමයයි, චීන ක්‍රමයයි, ඇමරිකාවේ ක්‍රමයයි, යුරෝපේ ක්‍රමයයි ඔක්කොම මේ වැළඳ ගන්න ගිහිල්ලා ලොකු අවුලක් කරගත්තානේ. නැත්තම් අපිට තිබ්බනේ මේ ගෙදරකින් ගෙදරකට මාළු පිණි ගෙනිච්ච ක්‍රමයක් තිබ්බා. එලිමහනේ ඉඳගෙන විවෘත අවකාශයේ ඉඳගෙන කෑම බීම තෙල් කෑම කෑවේ නෑ, ඉුවේ නෑ. තව පිරිසකට පෙනිපෙනී කෑකෝ ගසමින් කෑම කෑවේ නෑ. දැන් ඔය අපේ සමහරු මේ දවස්වල මේ ගෙදෙට්ට වෙලා ඉන්න ගමන් අහල පහල තියෙන කොස් ගස් දිහා එහෙම බලනවා. මේ මාසෙකට දෙකකට ඇති වෙන්න කොස් තියනව නේද? එහෙම කියලා. ඉතින් මේ දේශීය ආහාර රටාව ගැන හිතන්න මේක හොඳ වෙලාවක්. මොකද මේ ව්‍යසනය තව කොතෙක් කාලයක් පවතීද කියලා කියන්න බෑ. ව්‍යසනය පාලනය වුණත් ඒකෙන් එන ආර්ථික ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න අපිට කොතෙක් දුරට ශක්තියක් තියෙද? ඔබට මට මේ රටේ ජන සමාජයට මේ රටට කොතෙක් ශක්තියක් තියෙද? මොකද ලෝකේ මහ බලවතුන් පවා බොහොම අවදානම් තත්වයකටපත් වෙලා ඉඳිද්දී ලෝකයේම ආර්ථික ක්‍රමය කඩා වැටෙන වටපිටාවක අපේ රටවල් ගැන කවර කතාවද? ඒ නිසා මේ ආපහු අර අපේ පැරණි දේශීය ආහාර රටාවට යනවා නම් හොඳයි. අනිත් එක ඉතින් මේ රතු ලුණු ගෙඩියක් දෙකක් බත් පංගුවේ අයිනකින් තියාගෙන කාපු මිනිස්සු, ගොටු කොළ මුල් ටික අහක දාන්න නැතුව ඒක තම්බලා බිව්ව මිනිස්සු, ගම්බිරි සැටයක් දෙකක් හපහපා හිටපු මිනිස්සු, ඔය කරපිංචා දැල්ලක් කඩාගෙන හපපු මිනිස්සු, කොහොඹ කොලයක් කොහොඹ දැල්ලක් කඩාගෙන හපපු මිනිස්සු අපේ රටේ හිටියනේ. ඕවනේ ප්‍රතිශක්ති කරන ක්‍රම කිව්වේ. ඒ විතරක් නෙමෙයි. ඉතින් කොහොඹ කොළ ටිකක් තම්බලා හවසට අතපය මූණ හොද ගන්න ක්‍රමයක් තිබ්බා. අඟුරු කෑල්ලක් හොයලා දත් මැදපු ක්‍රමයක් තිබ්බා. එතකොට කහ කෑල්ලක් තලලා වතුරට දාලා නාපු යුගයක් තිබ්බා. කොත්තමල්ලි කබලේ තියලා බදින්නේ නැතුව අවුවෙන් වේලලා කුඩු කරලා දරුවන්ට පොවපු අම්මලා හිටියා. වතුර බේසම අවුවේ තියලා රත් කරගෙන උදේ 9ට විතර අවු රශ්මියෙන් වතුර රත් කරගෙන පුංචි දරුවෝ නාවපු ක්‍රමයක් තිබ්බා. ඉතින් මේ හිරු කිරණින් සූර්යාගේ කිරණෙන් ගන්න පුළුවන් මොනවා හරි දෙයක් ඒ ලබා ගන්න වෙන්නේ නැතිනේ එහෙම ක්‍රමේ. ඔය ලාවුළු ගෙඩියක් හොයාගෙන කෑවා. එතකොට කොයි වෙලාවෙත් නෙල්ලි ගෙඩියක් හපහපා හිටියා. බුලත් කොලයක් හපහපා හිටියා. යන්නේන ගමන් ගොරක ගහකින් ගෙඩියක් ඇහිඳගෙන කඩාගෙන ඒකේ මදේ කාපු ක්‍රමයක් අපි දැකලා තිබ්බා. කුරුඳු කෝට්ටක් කඩාගෙන මේ හපහප හිටපු ක්‍රමයක්. එතකොට බෝම්බු කෝට්ටක් හපහප හිටපු ක්‍රමයක් දැකලා තිබ්බනේ. ඉතින් මේ හැම එකම තිබ්බේ ඖෂධීය ගුණයක් තමයි. දවසකට දෙකකට සැරයක් කසාය මුට්ටියක් ලිපේ තියලා මහන්සි වෙලා වැඩ කරලා ආපු දවසට ලෙඩක් තිබ්බත් නැතත් හවසට කසාය බීපු ක්‍රමේ. පොඩ්ඩක් ඇඟපත රිදුනොත් වෙනිවැල් ගැට කෑල්ලක් තම්බලා බීපු ගෙවල්. කිවිහුමක් ගියත් දුම් අල්ලන ක්‍රමයක් අපේ පැරණි ක්‍රමයේ තිබ්බේ. ඉතින් මේ දැන් නම් ඔන්න ඉතාලිය කට්ටිය මේ ඩයර් එක අරගෙන මේ ශෝෂණ පද්ධතියට අල්ල ගන්නවලු. මොකද මේ උණුසුමත් එක්ක මේ වෛරස් එක විනාශ වීමේ ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මේ ඩයර් එක අරගෙන උගුරට නහයට අල්ල ගන්නවා තද උණුසුමක් දැනෙන නිසා. ඉතින් ඕක තමයි අපේ පැරණි මේ කිවිහුමක් ගිය ගමන් ඔලුවට රෙද්දක් දාගෙන උණු වතුර මුට්ටියකට ඔලුව නමාගෙන හිටියේ. තේ සුද්දාගෙන් අපිට ආවට තේ මේ පෙරදිග පානයක් නේ චීනේනේ. එතකොට තේ වලට ඉඟුරු දාලා බොන ක්‍රමය අපිනේ හදාගත්තේ. අපේ රටට කෝපි හඳුන්වලා දුන්නේ සුද්දා වුණාට කෝපි වලට දෙහි ටිකක් මිරිකලා බීපු ක්‍රමය අපිම හදාගත්ත ක්‍රමයක් නේ. ඉතින් ඕවා තමයි අපිට තිබ්බ ප්‍රතිශක්ති කරන ක්‍රම. දැන් ඔය නිතරම කියවෙන ඉඟුරු, කොත්තමල්ලි, පෙරුම්කායන්, ආඩතෝඩ, අරලු, බුලු, නෙල්ලි, රසකින්ද, පත්පාඩගම්, නීරමුල්ලිය, වදකහ, තිප්පිලි, ඔය රත කාල්කේ පුංචි ළමයින්ට දීපු මේවා අපේ මේ හෙළ වෙදකමේ තිබ්බනේ. මේවා මේ වර්ග කිලෝමීටර් 65000 ඇතුලේ තිබ්බ දේවල්. මේ අලුත් දේවල් නෙමෙයි. හැබැයි මේ එකම දෙයක්වත් ශනික ප්‍රතිඵල බලාපොරොත්තුෙන් කරන්න එපා. හේතුව රත කාල්කේ ඉඳලම පුංචි දරුවට දීපු රත කාල්කේ ඉඳලම අතේ ගැට ගහපු අර ඉස්සර මිනිස්සුන්ගේ අතේ මෙතන නූලක් ගැට ගහලා මොනවද කෑලි කෑලි වගේක් තිබ්බේ. ඒ තමයි පෙරුම්කායන්. එතකොට ඒකේ අගිල් තිබ්බා. එතකොට ඒවා මේ ශනික ප්‍රතිකාර නෙමෙයි. ඉතින් මෙන්න මේ දේශීය වෙදකම් වලට හුරු වුණොත් ඒ ක්‍රම අනුගමනය කරොත් මේ මොහොතේ නැතත් ඉදිරියේදී තවත් මෙවැනි වසංගත එන්න පුළුවන්. සමහරට මීටත් වැඩිය දරුණු වෙලා එන්න පුළුවන්. මේ වෛරස් එකත් විකෘති තත්වයක්. එතකොට ඒවට මුහුණ දෙන්න ප්‍රතිශක්තිය ඇති කරගන්න මේවා හොඳයි. අපේ පරණ පුරුදු පරණ දේවල්, ගිලිහිච්ච දේවල්, අතෑරලා දාපු දේවල් වලට හැඩ ගැහෙන්න, චර්යාවක් හදාගන්න
අත කටේ ගහගෙන ඇඟිලි හපහප දත් කූරු ගගහා නහය හාරහාර කබ කඩ හිටපු අර කැත පුරුදු ටික අයින් කරගන්නත් මේක හොඳ අවස්ථාවක් මේ අලුත් පුරුදු ඇති කරගන්න. එහෙමයි කියලා මිත්‍යා විශ්වාසවල එල්බගෙන ඉන්න එපා. දැන් එක කාලයක් කට්ටිය නික වැරටිය ගියා අපිට මතකයි. දොළු කන්ද ගියා අපිට මතකයි. මේවා මේ පිරිසුදු බුදුදහමෙන් පිට දේවල්. දළදා මාලිගාවත් විස බීජ හරණය කිරීමේ ක්‍රමවේද අනුගමනය කළා පහුගිය දවස්වල. ඒක නිසා ඔබ පිරිත් දාන්න, පිරිත් අහන්න, ඒවයින් ආධ්‍යාත්මික ගුණය දියුණු වෙනවා වගේම අපිට හොඳ ආත්ම විශ්වාසයකුත් ලැබෙනවා අපේ මානසික ශක්තිය වැඩි කරගන්න. මානසික ශක්තිය තුලින් කායික ශක්තිය වැඩි කරගන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා අපේ ප්‍රතිකාර ක්‍රම අතහැර දාන්න එපා. මොකද බුදුන් වහන්සේත් වෛද්‍ය උපදෙස් පිළිපැද්දා. බුදුන් වහන්සේත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා. ඒ වගේම බුදුන් වහන්සේත් ගිලනුන්ට උපස්ථාන කරා. මම මේක කිව්වේ මේ සමහර ආම්දුරවරු කිව්වා මේ සිරිපාදේ ඉන්න සිරිපාදේ ආරක්ෂිතයි එහෙම කියලා ඒ වගේ වැරදි අදහස් පළ කරන්න එපා. මොකද කොරියාවේ, මැලේසියාවේ, තායිලන්තේ මේක පැතිරුණේ ආගමික සිද්ධාස්ථාන වලින්. එහෙම වුණොත් එහෙම ඒක මේ වැරදි මතයක් සමාජයට යනවා. එතකොට අර බුදුහාමුදුරුවෝ කියපු දේවල් පිළිබඳව පවා මිනිස්සුන්ගේ තියෙන ගෞරවය නැති වෙන්න පුළුවන්. දැන් සමහර දේවල් තියෙනවා මේ අරමුණක් නැතුව එහෙම ඇවිදිනකොටත් කියනවා රස්තියාදු යනවා කියලා. හැබැයි ලොකු වැඩක් කරගන්න ගිහිල්ලා ලොකු අරමුණක් ඇතුව ගිහිල්ලා ඒක කරගන්න බැරි වුණාමත් අපි කියනවා අයියෝ මේ ගිය වැඩේ කරගන්න බැරි වුණානේ. මං සෑහෙන වැඩ ටිකක් කරගන්න ගියේ එකක්වත් උන්නේ නැහැ නිකන් රස්තියාදුව විතරයි කියලා. ඉතින් එතකොට බුදුහාමුදුරුවන්ටත් හිතෙයි මේ සාරාංශක කල්පලක්ෂයක් පෙරුම් පුරලා මිනිස්සුන්ට විමුක්ති මාර්ගය හොයාගන්න මහන්සි වෙලා මේ සසර ගමනින් එතර වෙන්න මාර්ගයක් හදලා දුන්නාම අපි ඒකෙන් බැහැරව ගියාම බුදුහාමුදුරුවන්ටත් හිතෙයි මේ අයියෝ මම මේ සංසාරේ මෙච්චර කාලයක් නිකන් රස්තියාදුනාද මොකද මගේ ධර්මයෙන් මේ මිනිස්සු පළක් ගන්න නැහැනේ මේ සමහර මේ භික්ෂුන් වහන්සේලා පවා මගේ ධර්මයෙන් පරිබාහිරවනේ යන්නේ. ඉතින් මේ මං දරපු වෙහෙස නිකන් රස්තියාදුවක් වුණාද කියලා හිතේ. ඒකද දන්නේත් නෑ අර බුදුන්ගේ රස්තියාදුව කියලා කෘතියකුත් රචනා කරලා තිබ්බේ. සමහර විහාරස්ථානවල, සමහර ආගමික මධ්‍යස්ථානවල, සමහර ආගමික ආයතනවල විශාල වශයෙන් ධනය වත්කම් ගොඩ ගැහිලා තියෙනවා, අස්වැන්න තියෙනවා, රන් රිදී මුතු මැණික් තියෙනවා, පෙට්ටගම් පිටින්. මිනිස්සු දීපු පඬුරු මිල මුදල් ආදිය තියෙනවා. ඉතින් ඒවා එළියට අරගෙන මේ මොහොතේ මේ ව්‍යසනයට පත්වෙච්ච අයට බෙහෙත් ටිකක් අරන් දෙන්න. ආර්ථික අහේනි ඇති අයට දුගී දුප්පත් අයට පොඩ්ඩක් උදව් කරන්න කෑම වේලක් දෙන්න. දුප්පත් පවුල්වල දරුවන්ට පිහිට වෙන්න. ඇඳුම් ටික පොත්පත් ටික අරන් දෙන්න. මෙන්න හොඳ අවස්ථාවක්. මොකද මේ වසංගතය සති දෙකකින් ඇඳිරි නීතිය අයින් කරා කියලා මේකෙන් වෙච්ච ආර්ථික අහේනිය අදහෙට මග හැරෙන්නේ නැහැ. ඒක තව මාස ගාණක් ඉදිරියට තියෙයි. ඒක නිසා මේකෙන් අපහසුතාවයට පත්වෙච්ච අයට පිහිට වෙන්න දැන් තමයි හොඳම අවස්ථාව. ආයේ මේ වගේ උදව්වක් කරන්න මිනිස්සුන්ට අවස්ථාව වෙන්නේ නැහැ. රටේ පාලනය පිළිබඳ තීන්දුව తీරන ගන්න පාලකයන්ගේ නිලධාරීන්ගේ බලධාරීන්ගේ යම් ප්‍රමාද වීම අතපසු වීම මත මගහැරීම් මත මේ වෛරසය මෙතරම් ඉක්මනින් ව්‍යාප්ත වුණා කියලා පහුගිය දවස්වල මාධ්‍යවල කතා බහට ලක් වුණා. ඉතින් මේ ආපස්සට ගිය ජන ජීවිතය දැන් මේ වසංගතයෙන් රට ගොඩ ගන්න එක විතරක් නෙමෙයි ආපස්සට ගිය ජන ජීවිතය ආර්ථිකය සමාජ කටයුතු ඒවා ගොඩනගා ගන්නත් ලොකු වගකීමක් තියෙනවා. ඉතින් අපේ රටේ ඉන්නවා පෞද්ගලික සමාගම්, පෞද්ගලික ව්‍යාපාර, පෞද්ගලික ව්‍යාපාරිකයෝ යම් අවස්ථාවල විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කිරීම කරා මේ තත්ත්වය පාලනය කරන්න. ඒක රජයටත් ලොකු හයියක්. ඉතින් තවත් අපේ රටේ තියෙනවා විශාල ව්‍යාපාර, විශාල සමාගම්, විශාල ධනයකට හිමිකම් කියන ඒගොල්ලොත් මේ වෙලාවේ manussත්වයේ හස්තය දිගු කරන්න මේ ඔබේ රට. මේ ඔබේ ජනතාව, මේ අපේ රට. ඒ නිසා මේ වෙලාවේ නැති උදව්, මේ වෙලාවේ නැති ධනය වෙනත් අවස්ථාවක අපට ප්‍රයෝජනයට ගන්න වෙන්නේ නැහැ. මේක ඔබට හොඳ අවස්ථාවක්. මනුෂ්‍යත්වයේ උත්තරීතර බව රටට පෙන්වන්න. අපි ව්‍යාපාරිකව අපි සල්ලි හම්බ කරා. හැබැයි අපි ඒකෙන් රට මුදව ගත්තා. මේ වෙලාව එකමුතුකමේ එකතු වීමේ වැදගත්කම පෙන්වන්න සහ එකතු වෙලා ජය ගන්න තියෙන හොඳ අවස්ථාවක්. මොකද අපි හිතන්න ඕන අපි ගැන විතරක් නෙමෙයි අසල්වැසියා ගැනත්. අපි සුරක්ෂිත වෙනවා වගේම අසල්වැසියා සුරක්ෂිත වෙන්න ඕන. අසල්වැසියා සුරක්ෂිත නොවීමෙන් අපිත් සුරක්ෂිත නොවෙන්න පුළුවන්. මගේ දරුවා බේරිලා අසල්වැසියාගේ දරුවාට රෝගය බෝ වුණොත් මගේ දරුවා අවදානම්. එතකොට අනිකාගේ කුසගින්න, අනිකාගේ වේදනාව, අනිකාගේ නැතිබරිකම, අනිකාගේ පීඩනය මටත් දැනෙන්න ඕන. එතකොට තමයි යම් දවසක මගේ වේදනාව, මගේ කුසගින්න, මගේ පීඩනය, මගේ නැතිබරිකම අනිකාට දැනෙන්නේ. දැන් අර වඳුරු රංචුවක් ගැන කතාවක් මේ දවස්වල ඔය සමාජ මාධ්‍යවල සැරිසරනවානේ. කැලේක හිටපු වඳුරු රංචුවක් මේ ගස් වලින් බිමට බැහැලා ඇවිද හිටියා. ඒ රංචුවේ ගොඩක් පැටව හිටියා. හදිස්සියෙම සද්දයක් ඇහුණා. ඒ ඇහිච්ච ගමන්ම මේ
වඳුරු පැටව ටිකක් තරම් වඳුරු අම්මලා ටික ගස් වලට නැග්ගලු. ඉතින් මේක නිරීක්ෂණය කරපු නිරීක්ෂකයන්ට හිතා ගන්න බැරුණලු මේ ෂණයකින් කොහොමද මේ වඳුරු පැටව ටික අල්ලගෙන මේ අම්මලා උන්ව පරිස්සම් කරගත්තේ. හැබැයි පස්සේ දැක්කලු මේ වඳුරු පැටව තමන්ගේ නිවැරදි අම්මලා හොයාගෙන මාරු වෙනවා. එතකොට ඒකෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ වඳුරු අම්මලා අතට අහුවෙච්ච පැටියා අරගෙන ගහට නැග්ගා මිසක්කා තමන්ගේ පැටියා හොය හොය හිටියේ නෑ. ඒකයි මේ ෂණිකව ගහට නැග ගන්න පුළුවන් උනේ. ඉතින් ඇතින්නියෙක්ගේ තත්ත්වේ වුණත් ඔහොමයි. ඇතින්නියෙක්ට පැටියෙක් ලැබුණාම ඒ ඇත් පැටියට හැම ඇතින්නියෙක්ම එක වගේ ආදරය කරනවා. හැම ඇතින්නියෙක් මේ පැටියා රැක ගන්නවා. හැම ඇතින්නියෙක්ගෙම බඩයට රිංගලා ගිහින් ඒ පැටියා කිරිබොනවා. එතකොට ඒ වගේ ආදර්ශات එක්ක දැන් මේ අපේ සමාජයේත් විශාල පිරිසක් ඉදිරියට ඇවිල්ලා ස්වේච්ඡාවෙන්ම ඒ සඳහා කැප වෙලා මේ අවස්ථාවේ පිහිට වෙන කෑම එක බෙදලා දෙන මාක්ස් එක බෙදන ආධාර දෙන සල්ලි එකතු කරන රෝහල් වලට උදව් උපකාර කරන විශාල පිරිසක් ඉන්නවා. විවිධ සමිති සමාගම් ගෞරවනීය භික්ෂූන් වහන්සේලා විහාරස්ථාන එතනින් ගියාම විවිධ සමාජ සුබ සාධන කණ්ඩායම් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ සේවය අගය කරන්න ඕන. මොකද මේ ව්‍යසනය හරිම වෙනස් තත්වයක්. මෙවැනි අත්දැකීමකට අපේ රට හෝ ලෝකය මීට පෙර මුහුණ දීලා තිබෙන්නේ නැහැ. ඒකයි මුළු ලෝකෙම මේක අවුල් කරගෙන ඉන්නේ. ඇත්තටම අපි ගෙදරට බඩු ගන්න ගියත් මේ වෙලාවේ චුට්ටක් හිතන්න ඕන තව කෙනෙක්ටත් ඉතුරු කරලා බඩු ටිකක් ගන්න. හේතුව මම දැක්ක අර භාණ්ඩ කීපයක මිල අඩු කරපු අවස්ථාවේ මේ එක්තරා කාන්තාවක් මේ අර ටියුලිප් බෑග් දෙකකින් සැමන් ටින් 24ක් අරගෙන යනවා. ඒ වගේම මම දැක්ක එක මහත්මයෙක් මේ පෝර උරයකින් භාගයක් පරිප්පු අරගෙන ගිහිල්ලා ත්‍රිරෝද රථයට දා ගන්නවා. තව එක මහත්මයෙක් මම දැක්ක අර බඩු ගන්න එකතු අරගෙන යන කූඩෙන් එකක් අර තල්ලු කරගෙන යන කූඩෙන් එකක් කිරිපිටි දාගෙන තියෙනවා මම දැක්කා. ඉතින් ඒ වගේ වෙලාවට චුට්ටක් හිතන්න අනේකාගේ කුසගින්නත් මොකද ඔබ එහෙම ගන්නකොට මම එහෙම ගන්නකොට තව කෙනෙක් ඉන්න පුළුවන් එදා වේල හොයාගෙන හාල් කිලෝ එකක් තේ කොළ 50ක් සීනි 100ක් ගෙනියන මිනිස්සු. එතකොට ඒ මිනිස්සුන්ගේ කුසගින්නත් හිතන්න පොඩ්ඩක්. සත්ව කරුණාව කියන්නේ තමන්ගේ ගෙදර බල්ලට කන්න දීලා අහල පහල බල්ලන්ට ගල් ගහලා එලවන එක නෙමෙයි. මහමග ඉන්න සුනකයාත් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ. ඒක නිසා මම මගේ වාහනේට ෆුල් ටැංක් පෙට්‍රල් ගහලා ගෙනල්ලා නවත්තගෙන තියන් ඉන්නවා වගේ නෙමෙයි. පොලිස් කොස්තාපල්වරයාගේ අතුරු පැදියට, රෝහල් සේවකයාගේ අතුරු පැදියට, එතනින් ගියාම ග්‍රාම සේවක මහත්මයාගේ අතුරු පැදියට තෙල් නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම ෆුල් ටැංක් ගහලා වාහනේ ගෙදර නතර කරගත්තා වගේ නෙමෙයි. ඒ කියපු අයගේ සේවාවල් මේ වෙලාවේ අත්‍යවශ්‍ය මොහොතක්. ඒක නිසා හැමතිස්සෙම මේ ව්‍යසනකාරී තත්වය තුලණය කරගෙන මේක ඉදිරියට පවත්වගෙන කවුරුත් බේරෙන්න, රටම බේරෙන්න කල්පනා කරන්න ඕන. මේ වෛරස් එක ලෝකෙටම මනුස්සකම ගැන නැවත නැවත හිතන්න අපූර්ව පාඩමක් කියලා දෙනවා. ඒ කිව්වේ තමන්ගේ දරු පවුලම අහිමි වෙලා මේක දරා ගන්න බැරුව උස් ගොඩනැගිල්ලකට නැගලා සියදිවි නසාගත්ත මිනිස්සු අපි දැක්කා ඉතාලියේ. මේ රෝගය මුලින්ම හඳුනාගත්ත වෛද්‍යවරයා රෝගයෙන්ම මිය ගිය වෙලාවේ ඔහුගේ මෘතදේහය අරගෙන යනකොට අන්න සියවසේ වීරයෝ ඒ පසුපසින් අඬා යන්න උත්සාහ කරපු ඔහුගේ බිරිඳ ඇයත් එම රෝහලේම හෙදියක් කියලා මාධ්‍යවල තිබ්බා. ඉතින් මේ මනුස්සකම පිළිබඳ අපූර්ව පාඩම් කියලා දෙන අවස්ථාවක් පුංචි දරුවෝ ගෙවල් වල තියලා අම්මලා වෛද්‍යවරු රෝහලේ සේවයට යනවා ඈත ඉඳන් පුංචි දරුවා දිහා බලලා අතවලලා අපි දැක්කා. එතකොට ඒ යන්නේ මරණයත් සමග ගනුදෙනුවක් කරන්න. එතකොට මේ මිනිස්සුන්ගේ නැවත පැමිණීම ගැන කාටනම් බලාපොරොත්තු තබාගත හැකිද? පාරේ ඉන්න හිඟන්න. ළමා නිවාසේ ඉන්න දරුවා, වැඩිහිටි නිවාසේ ඉන්න අම්මා තාත්තා, දුර බැහැර ඈත පන්සලක විහාරස්ථානයක ආරණ්‍යයක ඉන්න අපේ හාමුදුරුවෝ, අපේ ස්වාමින් වහන්සේලා, පල්ලියේ පියතුමා, හුදකලා පල්ලි තියෙනවා පල්ලියේ පියතුමා. ඒ වගේම අන්‍ය ආගමික පූජක උතුමාණන් වහන්සේලා, ඒගොල්ලෝ ගැන, ඒගොල්ලොන්ගේ කුසගින්න ගැන, ඒගොල්ලොන්ගේ ඇවතුම් පැවතුම් ගැන ඒවත් අපි මෙනෙහි කරන්න හිතන්න ඕන මොහොතක්. ලංකාවට ආපු විදේශ සංචාරකයෝ ඉන්නවා මේ වෙලාවේ යන්නත් බෑ ඉන්නත් බෑ ආතක් පාතක් නැතුව පුදුම විදිහට අසරණ වෙලා. ඉතින් ලංකාව හොඳයි, ලංකාව සුන්දරයි, ලංකාවේ මනුස්සකම තියෙනවා කියලා හිතාගෙන ආපු මේ මිනිස්සුන්ට පොඩ්ඩක් පිහිට වෙන්න ඕන. මේක තමයි අර රොබර්ට් නොක්ස් එදා හෙළ දිවේ කියපු ලංකාවේ මිනිසුන් ස්වදේශීන්ටත් වඩා විදේශීන්ට කරුණාවෙන් සලකයි කියපු උතුම් ගුණාංගය. දැන් හෝමාගම රෝහල කොරෝනා වලට සූදානම් කරා කිව්වම මම නම් මාර විදිහට සතුටු වුණා. හැබැයි සමහරු මට බැන්න පිස්සුද කියලා ඇහුවා. මේ වසංගතේ මෙහෙටත් දාගන්නද හදන්නේ? ඇයි Tamanට දරුවෝ නැද්ද කියලා ඇහුවා. ඇත්තටම මටත් ඉන්නේ තා කුඩා දරුවෝ දෙන්නෙක්. මට විතරක් නෙවෙයි මගේ නංගි හෝමාගම, මගේ අයියා ඉන්නේ හෝමාගම. එතකොට ඒගොල්ලොන්ටත් ඉතා කුඩා වයසේ දරුවන් ඉන්නේ අවුරුදු දෙකේ. ඉතින් එහෙනම් ඇයි මම සතුටුනේ? හෝමාගම රෝහල කොරෝනා වලට සූදානම් කරා කියලා අපි ප්‍රවේශම් වෙනවා නම් අපිට කොරෝනා හැදෙන්නේ නැහැ. හැබැයි
නිසි අවස්ථාවේ අවශ්‍ය පමණට රෝහල් සූදානම් කර නොතිබීමෙන් රෝගය රටටම වැළඳෙන්න පුළුවන්. සමහරු මේ නිරෝධායනය කියන වචනෙත් අල්ලන් දැඟලුවානේ. නිරෝ කියනකොට එතනම ඒකේ තේරුම තියෙනවානේ. නිකන් මේ උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් ඉස්සර මේ අපේ ගෙවල් වල කෝප්පයක් වෙන් කරලා පිඟානක් වෙන් කරලා තුවායක් වෙන් කරලා තැඹුම් හොදි හදලා දීලා වෙනම තිබ්බ ගතියක් තිබ්බනේ. ඕවා මේ මහ ලොකු අමුතු දේවල් නෙමෙයි. මොකද්ද මේ ඔකට බය වෙන්නේ? මේ මොහොතේ සබා දහම අපට අපූර්ව පාඩම් ටිකක් කියා දෙමින් ඉන්නවනේ. හොඳට මතක තියාගන්න මිනිසා හැර මිනිසාගේ ග්‍රහණයෙන් මිදුණු සියලුම ලෝක සත්වයන් මේ වෙලාවේ සැනසුම් සුසුම් හෙලනවා. මිනිසා විතරක් වේදනාබර සුසුම් හෙලද්දී මිනිසාගේ ක්‍රූර ගහණයෙන් මිදුණු ලෝ සතුන් සැනසුම් සුසුම් හෙලන මොහොතක් මේක. ඒක නිසා මේ අජාසත්තල වගේ හැසිරෙන්න එපා. එක්කෙනෙක්ගේ වගකීම් විරහිතභාවය තවත් විශාල පිරිසක් විපතකට ඇද දාන්න පුළුවන්. ඔබ, ඔබේ පවුලේ අය, ඔබේ දරුවෝ, ඔබේ අම්මා තාත්තා, ඔබේ සහෝදරයා සහෝදරිය, ඔබේ අසල්වැසියා, ඔබේ ගමේ අය, ඔබේ රටම විපතකට ඇද දාන්න පුළුවන්. මතක තියාගන්න කොරියාවේද ඉතාලියේද කොහෙද රටක 31 වෙනි රෝගියාගෙන් තමයි දහස් ගානකට රෝගය පැතිරුණේ. අනිත් එක දැන් සහරාන්ලා ගත්තත් සහරාන්ලත් මරාගෙන මැරුණේ කිසියම් අරමුණක් වෙනුවෙන්. ඒක ආගමික ඉගැන්වීමක්. ඒක හරිද වැරදිද කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඔවුන් පවා එතෙන්දි මේ ආගමික අරමුණක් වෙනුවෙන් ඒක කරේ. මේක එහෙම නෙමෙයි. මේක වසන් කරගෙන ඉඳලා තමන්ගේම කෙනා, තමන්ගේ දරුවා, තමන්ගේ පවුලේ කෙනා, තමන්ගේ රටේ කෙනා මුළු රටක් විපතකට ඇදලා දානවනේ අසල්වැසියාගේ ඉඳලා. ඉතින් මේගොල්ලෝ තමයි සැබෑ ත්‍රස්තවාදීන්. මේගොල්ලෝ තමයි ඇවිදින මිනිස් බෝම්බ. මොකද අනිත් ත්‍රස්තවාදීන් බැරියර් දාලා වෙඩි තියලා පාලනය කරන්න පුළුවන්. මේගොල්ලෝ එහෙම පාලනය කරන්න බෑනේ. කොහොමද හොයාගන්නේ? දැන් අපි මේක ව්‍යාප්ත වෙච්ච විදිය බලමු. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අවසාන සතියේ චීනයෙන් මේ නව වෛරස් එක වාර්තා වෙනවා. ලංකාවෙන් ජනවාරි 24 රෝගියෙක් වාර්තා වෙනවා චීන කාන්තාවක්. ඇය ප්‍රතිකාර ලබාගෙන පෙබරවාරි 19 වගේ දවසක ලංකාවෙන් ගිය බවට වාර්තා වුණා. ජනවාරි 20 කොරියාවෙන් රෝගය වාර්තා වුණා. ජනවාරි 25 ඕස්ට්‍රේලියාවෙන් රෝගය වාර්තා වුණා. ජනවාරි 26 සිංගප්පූරුවෙන් රෝගය වාර්තා වුණා. ජනවාරි 30 ඉන්දියාවෙන් වාර්තා වුණා. ජනවාරි 31 ඉතාලිය සහ බ්‍රිතාන්‍ය කියන රටවල් දෙකෙන්ම රෝගය වාර්තා වුණා. ඔය අතරේ පෙබරවාරි 14 චීනයේ වුහාන් වල ඉඳලා ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් මෙරටට ගෙන්නලා දෙසතියක කාලයක් නිරෝධායනය කරලා ඒගොල්ලෝ ඉතා හොඳින් විසිර ගියා. අන්න ඒ අවස්ථාවේ ලංකාවේ රජය ඉතා වගකීමෙන් වැඩ කරා සහ ඒ ආපු පිරිසත් ඉතාම වැදගත් විදිහට වගකීමෙන් මේ අවදානම තේරුම් අරගෙන කටයුතු කරා. ඒ නිසා මේ අවස්ථාවේ මේක ඉතා හොඳින් පාලනය වුණා. චීනෙන් ආපු කාන්තාව සුව වූ පමණින් ඒ කිව්වේ මේ අභියෝගය පටන් ගත්ත තැන ඒ පළවෙනි රෝගියා ඒ කාන්තාව සුව වූ තැනින් ඒ කියන්නේ සටන පටන් ගත්ත තැනම ජයග්‍රහණය සමරන්න පටන් ගත්තා. ඒක ලොකුවට සැමරුවානේ. ඉතින් ඒ කාන්තාව ඉඹගෙන බදාගෙන ඉතින් එතන ඉඳලාම මේකේ බරපතලකම මිනිසුන්ගෙන් ගිලිහිලා ගියා. මේක සහැල්ලුවට ගත්තා. මිනිස්සු එතන ඉඳලා මේක සුළු කොට තැකුවා. මිනිස්සු හිතුවා මේක මහ ලොකු දෙයක් නෙමෙයි කියලා. මේක හරි ප්‍රදර්ශනාත්මක අවස්ථාවක් වුණා. ඒ තිබ්බ අභියෝගය පිළිබඳව මිනිස්සුන්ගේ වගකීම ගිලිහිලා ගියා. සමහරු මටත් කිව්වා ඇයි සර් මේක අගය කරන්නේ නැත්තේ? අපි ප්‍රශ්නේ ජය ගත්තා. මේ අපි කොච්චර හොඳට එල්ලෙඩේ හොඳ කරාද? නමුත් ඇත්තටම ප්‍රශ්නේ ජයගත්තා නෙමෙයි. ඒ තමයි ප්‍රශ්නේ පටන් ගන්නම. ප්‍රශ්නේ පටන් අරන් තිබ්බේ නෑ ඒ වෙනකොට. ඉතින් ඒ නිසා මේ රට සුරක්ෂිතයි කියලා කිව්වට ඔබ දැක්කා අර සංචාරක මඟ පෙන්වන්නා වාර්තා වූ දවසේ ඉඳලා දවස් 7 පනිනකොට 70 පැන්නා. ඒක මොන තරම් අභියෝගයක් තීද්දිද මේ පළවෙනි රෝගියාගෙන්ම මේක සමරන්න ගියේ. ඉතින් ඒ වගේ දේවල් හින්දා මුලදිම මේ ප්‍රශ්නෙට තිබ්බ බය නැති වුණා. නැත්තම් මේ ප්‍රශ්නේදී ලංකාව තරම් ආරක්ෂිත රටක් ලෝකේ වෙන කොහෙවත් නැහැ. මම හොඳ උදාහරණ කීපයක් කියන්නද? මේක ව්‍යාප්ත වෙනකොට ඒ රටවලින් එන අය ගැන මොනතරම් නොසලකිලිමත් වුණාද කියලා. මම කියන්නේ මේ මොහොතේ ගුවන්තොටුපළ වහන්න කියලා. නමුත් මේ පැමිණි අය කෙරෙහි දැඩි සැලකිලිමත් වෙලා දැඩි නීති රීති මාලාවක් දාලා ආපු රට ආපු ප්‍රදේශය ගැන සැලකිල්ලෙන් ඉඳලා ලාංකිකයන් නොවන අය නම් නැවත ඒ රටටම හරවා යවලා ලාංකිකයන් අනිවාර්ය නිරෝධායනයකට ලක් කරන්න ඕනෑ තරම් අවස්ථාව තිබ්බා. මොකද මේගොල්ලෝ ඉන්නේ ගුවන්තොටුපළෙන් හරි වරායෙන් හරි. එතකොට ඔය තැන් දෙකෙන් කොහොමද පනින්නේ? ඉතින් පලා ගියා කිව්වහම පැනලා ගියා කිව්වහම අහුුන්නේ නැහැ කිව්වහම හරි පුදුමයිනේ. ඉතින් මේ මොකද්ද තිබ්බ නීතිය? දැන් අර පාස්ටර් බලන්නකෝ මෙහි ප්‍රශ්නේ අවදානම උග්‍රම වෙච්ච මොහොතේ මෙයා මේ රටට ආවේ. ඊළඟට එයා ආවේ කොරෝනා තියෙන රටකින්. එතකොට මෙයා නිරෝධායනය උනේ නැතුව කොහොමද යාපනයට ගියේ? එක්ක මෙයා නැවත හරවා නොයැව්වේයි. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් චීනේ මේක ඊළඟ පියවර පැතිරෙමින් පවතිනවා. එතකොට පළමුවෙනි වටේදී යම් පිරිසක් සුව වුණාට
ඒගොල්ලොන්ගෙන් ව්‍යාප්ත වෙච්ච පිරිස් වගේම දැන් චීනයට විදේශ වලින් එන පිරිස් වලිනුත් ඊළඟ ස්ටෙප් එක දැන් මේකේ චීනෙ පැතිරෙනවා. ඉතින් ඒ වුණාට චීනෙන් එන අය නිරෝධායනය කරන්න අවශ්‍ය නැහැ කියලා ඔහේ එන්න ඇරියානේ. මං හිතන්නේ අර හිටපු කලාපීය වසංගත රෝග විද්‍යාඥයා නිහාල් අබේසිංහ මහත්මයා පවා කිව්වා මේ චීනෙන් එන අය නිරෝධායනය නොකිරීම තාක්ෂණික හේතුවක් හැටියට සලකන්න බෑ කියලා. ඒ කියන්නේ එතුමත් ඒ ක්‍රියාවලිය පිළිබඳ ගැටලුවකින් කතා කළේ. දැන් තව එකක්. කොරියාවට ජනවාරි 20 මේක පැතිරුණා නම් ඉන්දියාවේ ජනවාරි 30 වෙනකොට රෝගීන් වාර්තා වුණා නම් එතකොට මේ චීනේ දෙපැත්තේ තියෙන රටවල් දෙකනේ. චීනේ දෙපැත්තේ තියෙන රටවල් දෙකට පැතිරෙනකොට ඒ සම්බන්ධව අපි මොකක්ද ගත්ත පියවර? ලංකාව මොකක්ද ගත්ත පියවර? දැන් එහෙම තීද්දි දඹදිව යන අය ගියා යන්න දුන්නා. ඒක පාලනය කරේ නැහැ. ඒකට ආරක්ෂක නීතියක් තිබ්බේ නැහැ. ඒ එක්කංගිය සංචාරක වන්දනාකරුවොත් ඔහේ ගියා. ඒක දැනුවත් වීමක්වත් කිසිවක් නැහැ. එතකොට ඒ චීනෙට දෙපැත්තේ තියෙන රටවල් දෙකේ පැතිරෙනවා කියලා දැන ඒ රටවලට ගිය මිනිස්සු මාර අසරණ වෙනවානේ. දැන් ඔය කොරෝනා වසංගතයේ අවස්ථාවේ එවලේ අපි ගුවන් තොටුපළ වැහුවේ නැති වුණාට ලංකාවේ මේක ව්‍යාප්ත වෙනවා කියලා දැනගත්ත ගමන් කොරියාව මොකද කරේ? කොරියාවෙන් ලංකාවට අවුරුදු 8ක් තිස්සේ ආපු ගුවන් සේවය ඒගොල්ලෝ එහෙන් වහාම නැවැත්තුවානේ. ඒගොල්ලෝ ඉක්මන් පියවරක් ගත්තානේ. ඒතකොට ඒගොල්ලොන්ගේ රටේ තිබ්බා. නමුත් ලංකාවේ තියෙනවා කියලා දැනගත්තාම ඒගොල්ලොන්ගේ රටට තවත් ව්‍යාප්ත වෙන එක නවත්තන්න ටක් ගාලා ගුවන් සේවය අත්හිටෙව්වා. ඒකනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිව්වේ මේ අස්සය පැනලා ගියාට පස්සේ අපි ස්ථාලේ වැහුවා කියලා. අර දින දෙක තුනක නිවාඩුව දිනා ගන්න අපි කොච්චරනම් ඉල්ලීම් කරාද අරගල කළාද? නිවාඩු දෙන්න බෑ බලමු කිව්වා. මැතිවරණේ කල් දාන්න බෑ අපි දිනනවා කිව්වා. ඉතින් කෝ සැලසුම්? මොකද්ද සැලසුම? ගම් වතුරක් ආවම නාය ගියාම මොකද්ද කියන්නේ? ළඟම තියෙන පන්සලට යන්න, විහාරස්ථානයට යන්න, ධර්මශාලාවට යන්න. ඉතින් ඕකද සැලසුම? මොකද්ද හදිසි ආපදා තත්වයකදී තිබ්බ සැලසුම? කෝ ආපදා කළමනාකරණය? කෝ අර්බුද කළමනාකරණය? පන්සලට යන්න කියන එකද කළමනාකරණය? පන්සලට යන්න කියන එකද විසඳුම? මම මුල ඉඳලම දරුවන්ට කිව්වා ලංකාවට තියෙන එකම වාසිය තමයි මේක ලංකාවට එන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. හැබැයි ආවොත් පැතිරෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. මොකද ලංකාවේ සෞඛ්‍ය සේවය දියුණු වුණාට සෞඛ්‍ය සම්පන්න භාවය සම්බන්ධව රටේ මිනිස්සුන්ගේ භාවිතාව සෞඛ්‍ය සම්බන්ධව රටේ මිනිස්සුන්ගේ හැසිරීම ඉතාම පහත්. ඒ සම්බන්ධව කිසිම දියුණුවක් නැහැ. අපිට දකුණු ආසියාවේ හොඳම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉන්නවා. දකුණු ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවය තියෙනවා. ඒ වගේම දකුණු ආසියාවේ හොඳම ආරක්ෂකාංශ පොලිසිය තියෙනවා. දෙවිවරු වගේ ඕනම විපතකදී පිහිටට එන හමුදාව ඉන්නවා. නමුත් මිනිස්සුන්ගේ නොහික්මීම පාලනය කරන්න බෑ. ඇවතුම් පැවතුම් වල තිබ්බ අඩුපාඩු මිනිස්සුන්ගේ කුහකකම් අලුගුත්තේරුකම් පාලනය කරන්න බෑනේ හමුදාවකට පොලිසියකට. ඉතින් ඒක නිසා මේක ආවොත් ලොකු අර්බුදයක් වෙනවා. මොකද මේ අපේ රටේ මූලික පහසුකම් නෑ. වසංගත රෝගයක් නැතුවත් රෝහල් වල ඇඳන් යටපවා ලෙඩ්ඩු ඉන්නවා. ඒකම එක ඇඳේ ලෙඩ්ඩු දෙන්න දාලා ඉන්නවා. ඉතින් එහෙම තත්වයක මේ වගේ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන වසංගතයක් අපේ රටට આવොත් කොහොම කරන්නද? ඒකයි මං කිව්වේ දූපතක් වශයෙන් අපේ රටට මේක එන්න තිබ්බ ඉඩකඩ ඉතාම අඩුයි. ඒ නිසා ලංකාව තරම් ආරක්ෂිත රටක් ලෝකේ වෙන කොහෙවත් තිබ්බේ නැහැ. අනිත් එක තමයි මේ එහෙම ආවොත් මේක ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩකඩත් ඉතාම වැඩි කියලා. දැන් ඔය වාර්තා වෙච්ච රෝගීන් 106 දෙනෙක් විතර ඉන්නවනේ. ඒකේ ඊළඟ ප්‍රතිඵලේ එන්නේ අද හෙට නෙමෙයිනේ. ඒගොල්ලෝ ගැවසිච්ච තැන්, ඇසුරු කරපු තැන් ඒවත් එක්ක සතියක් දෙකක් යනවනේ ඊළඟ ප්‍රතිඵලේ එන්න දවස් 14ක් සමහරවිට දවස් 20ක් විතර යන්නත් පුළුවන්නේ. එතකොට අපිට හිතා ගන්න බෑනේ තව කොච්චර ප්‍රමාණයකට මේක පැතිරලාද කියලා. ඒ නිසා දැනට මේ රෝගය තියෙන්නේ මෙන්න මේ ස්ටෙප් එකේ. මේ බලන්නකො මේ පරිගණක සටහන දිහා. මෙන්න මෙතෙන්ට ගියාම මේ පළවෙනි රෝගියා කියලා හිතන්නකෝ. නැත්නම් මේ මම කියලා හිතන්නකෝ. දැන් මම ඇසුරු කරපු අයට මෙන්න මේ විදිහට මේක යනවා කියලා හිතන්නකෝ. දැන් මේ බලන්නකෝ. දැන් මේක වැඩි වෙන්නේ ගුණෝත්තර ක්‍රමයට. එතකොට දැන් පළවෙනි රෝගියා හෝ මුල් රෝගීන් ප්‍රමාණය ටික දෙනෙක් නිසා සෞඛ්‍ය බලධාරීන්ට වෛද්‍යවරුන්ට ඔවුන් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්. නමුත් මේ විදිහට මෙන්න මේ මට්ටමටම පැතිරෙනකොට ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ට මේක පාලනය කරන්න හොයන්න බලන්න බැරි වෙන තත්යකට ආවම මෙන්න මේ අන්තිම ස්ටෙප් එක ඉතාම අවදානම්. මොකද වෛද්‍යවරු ටික දෙනෙක්ට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ටික දෙනෙක්ට විශාල රෝගීන් ප්‍රමාණයක් බලන්න වෙනවා. එතකොට ඒකට රෝහල් ප්‍රමාණය වගේම ඒකට අපේ සෞඛ්‍යයේ තියෙන සූදානමත් ප්‍රමාණවත් නැහැ. මොකද අපි දුප්පත් රටක්නේ. එතකොට මුල් රෝගීන් කෙරෙහි ওই විදිහට අවධානය යොමු කරාට මේක ව්‍යාප්තිය වැඩි වෙනකොට එච්චර ලොකු පිරිසක් පාලනය කරගන්න බලධාරීන්ට බැරි වෙනවා. අනිත් එක මේ අපේ සංස්කෘතික බැඳීම් වැඩිනේ. කොච්චර කිව්වත් අපේ සංස්කෘතිය ඇතුලේ ඉඹිනවා, බදා ගන්නවා, වඩා ගන්නවා, තේ හදලා දෙනවා, වතුර බොනවා, කෑම එකට කනවා. ඉතින් ওই විදිහට මේ මිනිස්සු අතර තියෙන දුරස්ථභාවය අඩු වෙලා මිනිස්සු වඩාත් සමීප වීමත් මේක පැතිරෙන්න හේතුවක් වෙනවනේ.
ඔය සමහර අවිධිමත් චර්යා අපිට විතරක් නෙමෙයි බටහිර රටවල් වලත් තියෙනවා. බටහිර රටවල් වල තරුණයන් ගැන අධ්‍යයනයක් කරලා හොයාගෙන තියෙනවා එම තරුණයන් පැය භාගයකට 10 වතාවක් විතර මූණ අත ගන්නවා කියලා. ඒ 10 වතාවෙනුත් වාර 5ක්ම කට අත ගන්න. එතකොට ඕක ඇති වෙන්නේ මානසික ව්‍යාකූලතාවයන් මත. මානසික ආතතීන් මත. ඉතින් අර විශේෂඥ වෛද්‍ය සනත් මහවිතානගේ මහත්මයා මේකට ප්‍රතිකර්මයක් හැටියට මේ දවස්වල මේ සතිමත් භාවය, ඒ කියන්නේ සම්මා සතිය කියලා කිව්වේ. ඕක භාවනාවක් වගේනේ මේ මානසික ව්‍යාකූලත්වයන් පාලනය කර ගැනීම සඳහා සිත හැඩගස්වන. එහෙම භාවනාවක් වගේ මේක මේ සතිමත් බව ප්‍රගුණ කරන වැඩසටහනක් දැන් විශ්වවිද්‍යාල මට්ටමින් පටන් ගන්න තියෙනවා. ඉතින් ඒකත් හොඳ පිළියමක් මේ වගේ ව්‍යාප්ත වෙන වසංගත රෝගවලට මුහුණ දෙන්න. තවත් කාරණයක් මේ මොහොතේ මැද පෙරදිග රැකියාවල නියුතු විශාල පිරිසක් ශ්‍රී ලාංකිකයන් අපිට අමතක කරන්න බෑ. ඒ රටවල මේක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණොත් මේ මිනිස්සු ටික අතහැරලා දානවද? එතකොට මේ මිනිස්සුන්ට යන කලදසාව මොකද්ද? එතකොට මේ මිනිස්සු මැද පෙරදිග මැරෙන්න හරිනවද? මම නම් දැන් උනත් කියන්නේ විදේශ පුරවැසිභාවය ලබා නොගත් ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට තමන්ගේ මව් රටට එන්න අයිතියක් තියෙනවා. හැබැයි විධිමත් පාලන ක්‍රමයක් යටතේ හඳුනාගත් පිරිස් නිරෝධායන ක්‍රියාවලීන්ට ලක් කරමින් ගෙන්වන ක්‍රමයක් හදා ගන්න ඕන පිළිවෙලකට. ඒකම තව කියන්න ඕන කාරණයක් තියෙනවා ලංකාවේ මුදලින් ඉගෙනගෙන ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලැබලා විදේශ රටවල සේවය කරන්න ගිය වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. මම හිතන්නේ ලංකාවේ ඉන්න ප්‍රමාණයට වැඩිය විදේශ රටවලට ගිය වෛද්‍යවරු ප්‍රමාණය වැඩි අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් මේ රටේ සල්ලි වලින්. ඉතින් අන්නේ අයටත් දැන් යුතුයකමක් තියෙනවා ආපහු මව්බිමට ඇවිල්ලා තමන්ගේ මව්බිම වෙනුවෙන් තමන්ගේ යුතුයකම ඉටු කරන්න. තමන්ගේ මාතෘභූමියට කළගුණ සලකන්න ඒ වෛද්‍යවරුන්ට මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා ඔබ ඔබේ මාතෘභූමියට ඇවිල්ලා ඔබේ මාතෘභූමිය මේ විපතින් බේර ගන්න මනුස්සත්වයේ හස්තය දිගු කරන්න ඔබ ඊට උගත් බුද්ධිමත් පිරිසක් කල්පනා කරලා බලන්න ඔබට ඔබේ මව් රටට සේවය කරන්න ආපහු මෙවැනි අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. එතකොට අර මැද පෙරදිග රටවලින් හරි මේ මිනිස්සු ගෙන්නනවා නම් උෂ්ණත්වය අධික ප්‍රදේශයක දැන් හම්බන්තොට වගේ ප්‍රදේශයක දැන් අපිට පුළුවන් ඒ සඳහා මත්තල ගුවන්තොටුපළ පාවිච්චි කරලා එහෙට ගෙනල්ලා උෂ්ණත්වය අධික ප්‍රදේශයකේ මිනිස්සු රඳවලා තියලා ඒ නිරෝධායන කාලය පහව යනකම් ඒ මිනිස්සු ඒ අවටම දැන් හම්බන්තොට ඊටාම උණුසුම් දේශගුණයක් පවතින නිසා සහ මත්තල ගුවන්තොටුපළ තියෙන නිසා ඔය මිනිස්සු මේ රට වටේම අරගෙන ඇවිදින්න ඕන නැහැ. ඒ අවටම තියෙන තෝරාගත් ගොඩනැගිලි කිහිපයක ඒගොල්ලෝ නිරෝධායනය කරන්න පුළුවන්. අනිත් එක මේ වෛරස් එක මට්ටු කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි උෂ්ණත්වය. තවත් අපිට සහ අපේ පාලකයන්ට හිතන්න කාරණයක් තියෙනවා. ඇයි අපිට වරාය ගුවන්තොටුපළ නිසි වෙලාවේ වහගන්න බැරි වුණේ? අපට නිෂ්පාදන ආර්ථිකයක් නොතිබීම, අපට ආයතාදේශක ප්‍රතිපත්තියක් නොතිබීම. එහෙම තිබ්බනම් අපට ගුවන් යානා හදන්න බැරි වෙයි. අපිට දුම්රිය හදන්න බැරි වෙයි. හැබැයි අපිට අපේ රටේ හදාගන්න පුළුවන් ටිකක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික හරි අපිට අපේ රටේ හදාගන්න පුළුවන් වුණා නම් අපි මේ නොරටුන්ගෙන් යැපෙන ක්‍රමයෙන් මිදිලා හිටියා නම් අපිට ඉක්මන් තීරණ ගන්න තිබ්බා. ඉතින් ඒක නිසා මේවා අනාගතයට හොඳ පාඩම්. මොකද මෙවැනි ව්‍යසනකාරී තත්වයන් තවත් ඕනෑ තරම් අනාගතයේ ඇතිවිය හැකියි. එතකොට අපේ ශක්තිමත්භාවය, අපි දෙපයින් නැගී සිටීම කියන එක හරි වටිනවා. අපිට මෙතෙන්දී හිතන්න තියෙන පාඩමක් ඒක. දැන් ඉන්දියාව ලොක්ඩවුන් කරානේ. අපිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක් ගේන්නේ ඉන්දියාවෙන්. අනිත් එක ඖෂධ. ඖෂධ ගේන්නේ ඉන්දියාවෙන් සහ ජර්මනියෙන්. එතකොට අපිට අපේ ඖෂධ ප්‍රතිපත්තියක් තිබ්බනම් අපිට හදන්න පුළුවන් ඖෂධ ටික අපි හදාගත්තා නම් ඒක අපිට මේ වෙලාවේ ලොකු සහනයක් වෙනවා. මොකද ජර්මනියයි ඉන්දියාවයි දෙකම බරපතල අර්බුදයක ඉන්නේ. ඒකම මේ දවස්වල මේ සමාජ මාධ්‍යවල සමහරු කියනවා මේ හමුදා පාලනයක් ඇති කරන්න ඕන කියලා. ඉතින් ඒ වගේ අන්තවාදී අදහස් පළ කරන්න නරකයි. මොකද මේ ඔය කියන අය හිට්ලර්ගේ හමුදා පාලනය ගැන, මුසොලිනිගේ හමුදා පාලනය ගැන, සියාඋල් හක්ගේ හමුදා පාලනය ගැන, මාකෝස්ලා ගැන, පොල් පොට්ලා ගැන, ඉඩි අමින්ලා ගැන දන්නේ නැතුව ඔය කියන්නේ. ලෝක දේශපාලනය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් හෝ අවබෝධයක් නැතිවයි එවැනි ප්‍රකාශ කරන්නේ. ඇත්තටම මතක තියාගන්න ප්‍රජාතන්ත්‍රවාදය තමයි ලෝකයේ තියෙන පාලන ක්‍රම අතරේ අඩුවෙන්ම නරක පාලන ක්‍රමය. අපිට ඒක ඩොනමෝර් නිකම්ම දීපු නිසා ඒකේ වටිනාකමක් දැනෙන්නේ නැති වුණාට ලෝකේ වෙන රටවල් ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත්තේ විප්ලව කළා, අරගල කරලා, ජීවිත පරිත්‍යාග කරලා. ඒ නිසා ඒ ලැබිච්ච ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඩකඩ නැති කරගෙන ලොකු අවදානම් තත්වයන්ට යන්න කියලා අවබෝධයක් නැතුව ප්‍රකාශ කරන්න එපා. තව ඉල්ලීමක් මම ඉතින් කලිනුත් කිව්වනේ. මේ වෙලාවේ රජය ශක්තිමත් කරනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ. මොකද රජයටත් මුදල් අර්බුද තියෙනවා. ඒ නිසා සියලු පක්ෂ එකට අත්වැල් බැඳගෙන රජයත් එක්ක එකතු වෙලා ගන්න තීන්දුව අරගෙන මේ අභියෝගයට මුහුණ දෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. රජයක් දැනගන්න ඕන සෙසු පක්ෂවලට ගරු කරන්න, සෙසු පක්ෂවල අදහස් වලට ඇහුම්කන් දෙන්න, නම්‍යශීලී වෙන්න. රජයටත් සල්ලි නැහැ. ඒ නිසා රාජ්‍ය ධනය, රටේ පොදු දේපල, රටේ පොදු සම්පත් ආරක්ෂා කරන්න ඕන. අපිත් පුරුදු වෙන්න ඕන තියෙන විදියට වේලක් හැර වේලක් කාලා හරි මේ වෙලාවේ
මේ ආර්ථිකය ගොඩනගා ගන්න අපේ ගෙදර ආර්ථිකය වගේම රටේ ආර්ථිකය. ඉතින් අර සිපෙට්කෝ වලින් තෙල් ගහන එකත් හොඳයි. එතකොට රජයට කීයක් හරි ඉතුරු වෙනවනේ. ඒක නිසා මේ ආහාර ජලය නාස්ති නොකිරීම රජය කරනකම් බලන් ඉන්න නැතුව පුළුවන් ටික අපිත් කරගන්න එක. අන්‍යෝන්‍ය සහජීවනය ගොඩනගා ගන්න එක. දැන් ගෙදර ඉන්න මේ ඇඳිරි නීති කාලයේ වුණත් යම් ඵලදායී වැඩකට යොදවන්න පුළුවන්. දැන් මමත් මගේ නිවසේ ඉන්න කාල සීමාව යම් ඵලදායී කටයුත්තකට යෙදුවා. එතකොට මාසයක් දෙකක් විතර යනකොට ඒකේ ප්‍රතිඵල එනකොට මට අර පන්ති වලින් අහිමි වෙච්ච ආදායමේ පාඩුවක් දැනෙන්නේ නැහැ. මොකද ඒ ආදායම මට තව මාස දෙකකින් විතර ලැබෙන ක්‍රමවේදයක් මම ගෙදර ඉන්න හදාගත්තා. අපේ උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉතින් මේ වෙලාවේ මෙන්න මෙහෙම ඉල්ලීමකුත් කරන්න තියෙනවා. අපේ සමහර ගුරුවරු ඉන්නවා එයාලට මේ ලොකු වාහන හීනයක්, ලොකු ගෙවල් දොරවල් හීනයක්, ලොකු පිටරට සවාරි හීනයක් නැහැ. ඒගොල්ලෝ උපකාරක පන්ති කරේ එදා වේල හොයාගන්න, තමන්ගේ දරුවන්ට එදා කෑම ටික ගෙනත් දෙන්න, තමන්ගේ පෞල් ජීවිතය ගත කරගන්න, අමුදරුවෝ එක්ක ජීවත් වෙන්න විතරයි. ඊට වඩා දෙයක් එයාලට කරන්න පුළුවන්කමක් තිබෙන්නේ නැති අපේ වෘත්තීය සංගයෝ, අපේ සහෝදරයෝ, අපිත් එක්ක එකට වැඩ කරපු, එකට කාපු බීපු, එකට තේක බීපු අපේ මිත්‍රයෝ ගොඩාක් පිරිසක් මේ වෙලාවේ පුදුම විදියට අසරණ වෙලා ඉන්නවා. ඒගොල්ලොන්ට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ දුක් ගැනවිලි කියන්න අවස්ථාව නොදී වෘත්තීය ගෞරවය, වෘත්තීය අභිමානයත් රැකගෙන කටයුතු කරන්න උපකාරක පන්ති ගුරුවරු මේ වෙලාවේ පුළුවන් විදිහට උදව් කරන්න ඕන. ලක්ෂ 100 200 300 400 වාහන දෙක තුන තියෙන අපේ මිත්‍රශීලී ගුරුවරු ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට මම කියන්නේ ලෝන් නැත්තම්, ලීස් නැත්තම්, එහෙම නැති අය ඉන්නවනේ. පුළුවන් විදිහට ඔබේ වෘත්තීය සංඝයාට උදව් කරන්න, ඔබේ මිතුරට උදව් කරන්න. මොකද එදා වේල ගෙදෙට්ට ගෙනිය ගන්න බැරුව, එදා පන්තියෙන් ලැබෙන පන්ති කාඩ් 5 6 10 15 සල්ලි ටික එකතු කරගෙන ගිහිල්ලා ගෙදෙට්ට කෑම වේල ගෙනාපු, තමන්ගේ අතුරු පැදියට පෙට්‍රල් ගහගත්තු, ගෙවල් කුලිය දීපු මිනිස්සු ටිකක් ඉන්නවා පුදුම අසරණ වෙලා. ඉතින් යාලට අර ලොකු හීන තිබ්බේ නැහැ. දැන් ඇත්තටම මේ මොහොතේ ඇප්ලයි එකෙන් මාර සේවයක් කරනවා, පුදුම සේවයක් කරනවා, විශාල සේවයක් කරනවා. මොකද්ද මේ කරන සේවය? කවදත් උදව්පදව් කරන මුල් පෙළේ ගුරුවරු ටිකක් ඉන්නවා. ආර්ථික හැකියාවන් තියෙන, දරුවන් විශාල වශයෙන් පන්තිවල ගැවසෙන හොඳ මනුස්සකම් තියෙන ගුරුවරු කීප දෙනෙක්, සර්ලා කීප දෙනෙක් ඉන්නවා. හැමදාම විපතකදී උදව් කරන. ඉතින් ඒ ගුරුවරු රුපියල් 10000 15000 20000 50000 5000 ඒකම මේ ලක්ෂ 2 3 5 10 පරිත්‍යාග කරලා ඇප්ලයි එක හරහා හදලා තියෙනවා අරමුදලක්. ඒ අරමුදලෙන් ලොකු දේවල් නම් කරන්න බෑ. මේ සමහරු අහලා තිබ්බා මේ කතා කරලා අපේ ලීසින් එක ගෙවන්න පුළුවන්ද, අපිට මේ ලෝන් එකක් හදලා දෙන්න පුළුවන්ද කියලා. එහෙම නෙමෙයි මේ අවස්ථාවේ ගෙදර කණ්ඩ බොණ්ඩ නැති ගුරුවරු කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. ඔබත් එක්ක එකට වැඩ කරපු, ඔබේ අධ්‍යාපන ආයතනය තුල ළමයි 10 15 හිටපු ගුරුවරු, පන්ති විශාල ප්‍රමාණයක් නැති ගුරුවරු කොච්චර අසරණ වෙලාද බලන්න. ඉතින් ඒ වගේ අයට රුපියල් 5000 වගේ දෙන්න අර නිහාල් ලියනගේ සැලැස්මක් හදලා තියෙනවා. ප්‍රධාන පෙළේ ගුරුවරුත් එකතු කරගෙන ඇප්ලයි එක හරහා. ඉතින් එහෙම නැති බැරිම ගුරුවරු හොයලා එදා වේලට පිළිසරණක් වෙන්න මේ අරමුදල යොදනවා හැරෙන්න ඊට වැඩිය දෙයක් නම් කරන්න බෑ. ඉතින් ඒකත් මේ වෙලාවේ ලොකු සේවයක්. ඉතින් අර උදව් කරන ගුරුවරු ටිකම හැමදාම උදව් කරද්දි මේ වෙලාවේ ඔබේ ධනයෙන් රටට වැඩක් කරන්න, ඔබේ වෘත්තීය සංඝයාට වැඩක් කරන්න, වෘත්තීය ගෞරවයත් රැකගන්න මේ උදව්ව කරන්න පුළුවන් විදියට පුංචි මුදලකින් හරි. මොකද නැවත ඔබට මෙහෙම උදව්වක් කරන්න අවස්ථාවක් එයිද දන්නේ නැහැ. මොකද අපි කවුරුත් ඉන්නේ ලොකුම අභියෝගයක්, අභියස. එක පැත්තකින් වසංගතයක්, මරණයේ දොරටුවක්, අනිත් පැත්තෙන් ලෝකෙම ආර්ථික අර්බුදයක්, අනිත් පැත්තෙන් සති දෙක තුනක් වෘත්තීය කරගන්න බැරුව. ඉතින් මෙවැනි වෙලාවක ඔබ පුළුවන් විදිහට උදව් කරන්න, ඒක ඔබට ලොකු පිනක්. ඊළඟ ආත්මෙත් ඔබට ළමයි දසදහස් ගණන් ලැබෙන්න ඒක හේතුවක් වෙයි. ගෙදර ඉන්න දරුවෝ දෙන්නට කණ්ඩ බොණ්ඩ රුපියල් 5000ක් දෙන එක. ඉතින් මට මගේ මිත්‍රයන්ට කිව්වේ, මගේ උපකාරක පන්ති මිත්‍රයන්ටත් කියන්න පණිවිඩයක් තියෙනවා. මේ ණය නොවි සිටීමේ නිදහස මම අද මානසිකව භුක්ති විඳිනවා. ඒ කිව්වේ මට තිබෙන ණය දෙකයි. එකක් ඔන්න ඔය ගෑරේජ් එකකට රුපියල් 5000ක් දෙන්න තිබ්බා. ඉදිරි නීතිය දාපු ගමම මම ටක් ගාලා ගිහින් ඒක දුන්නා. මොකද ඒක නැවත මට දෙන්න අවස්ථාවක් වෙයිද දන්නේ නැහැ නේ. රටේ තියෙන තත්ත්වයක් එක්ක කියන්න බෑනේ අපේ ජීවිත ගැන. ඒකම එතුමටත් මේ වෙලාවේ නොලැබෙන මුදල් ආපහු වැඩක් නැහැ. මොකද සති දෙක තුනක් ගෑරේජ් වහලා තියන්න වෙනවනේ. ඉතින් ඒක නිසා ඒක එතුමටත් ලොකු දෙයක්, මටත් ලොකු නිදහසක්. අනිත් ණය මුදල තිබ්බේ මම සාමාන්‍යයෙන් ලීසින් හෝ ලෝන් දාන්නේ නැහැ. එතකොට මම ජිප් එක ගන්නකොට මට ලක්ෂ 10ක් මදි වුණා. ඒක අතුලස තමයි ඒ ලක්ෂ 10 දුන්නේ. එතකොට මේ විපතේදී මට අනතුරක් වුණොත් කොහොමද මේ ලක්ෂ 10 ගෙවන්නේ කියන එකේදී මම මගේ බිරිඳ අඬ ගහලා කිව්වේ, ඔයා වහාම ජිප් එක විකුණන්න. මම නැති වුණොත් ඔයා ජිප් එක විකුණන්න. විකුණලා ඒකෙන් අතුලසගේ ලක්ෂ 10 දීලා ඒ ණය නිදහස් වෙන්න. ඉතුරු සල්ලි වලින් නිවසේ ඉතුරු වැඩ ටික ඉවර කරන්න.
එතකොට සාමාන්‍යයෙන් එම නිවස ලක්ෂ 140ක් විතර වටිනවා. ඒකේ තට්ටු දෙකේ වැඩ ඉවර කරාම එක තට්ටුවක් රුපියල් 30000කට විතර දෙන්න පුළුවන්. ඉතින් තට්ටු දෙකක් කියන්නේ රුපියල් 60000ක් නේ. එතකොට මම කිව්වේ බිරිඳට ඔයා ගෙදර යන්න, ඔයා මහ ගෙදර ගිහිල්ලා ජීවත් වෙන්න, ඒ ලැබෙන මුදල් වලින් දරුවන්ට උගන්වන්න කිව්වහම එතකොට මට හිතෙනවා මට අවදානමක් වුණත් මේ මොහොතේ මම නිදහස් කියලා. එතකොට මගේ දරුවෝ දෙන්න සුරක්ෂිතයි කියන එක මට පේනවා. ඒක නිසා මම අපේ මේ මිතුරන්ගෙන් ඉල්ලන්නේ උපකාරක පන්ති මිතුරන්ගෙන් Tamanට දරාගත හැකි සීමාවක් ඇතුලේ ආර්ථිකය සැලසුම් කරගන්න. ණය වෙන එක වුණත් Tamanට මෙවැනි අනතුරක් වුණොත් මොකද කරන්නේ කියන විකල්පයත් එක්ක ණය වෙන්න ඒක හොඳ ආදර්ශයක්. හැබැයි ඉතින් මෙහිම අත්දැකීම් අපිට මීට පෙර නැති නිසා මේක ඔබට ලැබුණු පළවෙනි අත්දැකීම වෙන්න පුළුවන්. නමුත් ඉදිරියේදී එහෙම නොවෙන්න වග බලා ගන්න ඕන. මොකද අපිට ඔරොත්තු දෙන විදිහට ඕන අපි අපේ ආර්ථිකය සැලසුම් කරගන්න. ඒක ඔබටත් මටත් අපි හැමදෙනාටම මේ වෛරස් එකෙන් කියලා දීපු අලුත් ජීවන අත්දැකීම. ඊළඟට අවසාන වශයෙන් මට මෙන්න මේ ටිකත් කියන්නම ඕන. ඇප්ලයි එක ගැන. මොකද මීට අවුරුදු 15කට විතර කලින් මේ ඇප්ලයි එක පටන් ගත්තේ ග්‍රේරොස. ග්‍රේරොස මේක ආරම්භ කරේ ලයිසියම් එකේ. එතකොට ග්‍රේරොස යම්කිසි දේශපාලන ක්‍රියාවලියක හිටපු නිසා මේ සංවිධානය දේශපාලන මුහුණුවරක් ගයි කියලා එවකට හිටපු ජ්‍යෙෂ්ඨ ගුරුවරු මේක ලයිසියම් එකෙන් එළියට ගෙනාවා. මොකද මේක වෘත්තීය ව්‍යාපාරයක් නම්, වෘත්තීය සංගමයක් නම් පවතින දේශපාලන ක්‍රමයක් එක්ක හැප්පෙමින් යන්න බෑ. ඒක නිසා මේක දේශපාලන බලපෑමට ලක්වීම වැළැක්වීමට තමයි මේක ලයිසියම් එකෙන් එළියට අරගෙන වෙනත් තැන්වල රැස් වෙමින් ක්‍රියාකාරී වෙන්න පටන් ගත්තා. ඉතින් එදා ඉඳලම මේකට දේශපාලන මූණුවරක් තිබ්බේ නැහැ. මමත් ඔය මුල් අවදියේ ඒ කිව්වේ මීට අවුරුදු 15කට විතර කලින් තමයි මමත් ඔගේ සමාජික වුණේ. හැබැයි මේ මුල් සමාජිකත්වයේ පසු කාලයක ගිලිහිලා අපේ නම්ගම් නැතුව තිබ්බා. ඉතින් ඊට පස්සේ මම නැවත සමාජික වෙන්න ගියෙත් නැහැ. නමුත් හැම අවස්ථාවකම වැදගත් තීරණ ගන්න අවස්ථාවකම බොහෝ අවස්ථාවල මමත් දායක වුණා. මොකද වෘත්තීය එකමුතුකම කියන එක හරි වැදගත්. එතනින් තමයි අපේ ශක්තිය නිරූපණය කරන්න පුළුවන්. එතකොට වෘත්තීය සංවිධානයක් තියෙන්නේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය අයිතීන් වෙනුවෙන් අරගල කරන්න. නමුත් ඔබ මතක තබා ගත යුතු එකක් තියෙනවා. මෙවැනි ව්‍යසනකාරී තත්වයකදී, මේ වගේ අති භයානක තත්වයකදී රජයට අනුකූලව තීරණ ගන්න එක තමයි හොඳම දේ. එහෙම නැතුව රටේ පොදු තත්වයන්ට අනනුකූල වෙන්න යෑමෙන් ඉතා විනාශකාරී ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒක ලොකු අපකීර්තියකට ගුරුවරුපත් වෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ ඇප්ලයි එකට සම්බන්ධ නැති ඔය පිළියන්දල සිප්සර ආයතනය වගේ ආයතනවල ගුරුවරු ඇප්ලයි එකට සම්බන්ධ නැතත් රජය ඉල්ලීමක් කරාම සහ රජය ශනිකව පාසල් නිවාඩු දෙන්න තීරණය කරාම මේකේ මොකක් හරි ගැටලුවක් ඇති කියලා තේරුම් අරගෙන ටක් ගාලා මගෙන් අහලා සිසිරස කිව්වා අපි එහෙමනම් මේ ගුරුවරු කැඳවලා මේක දැනුම් දෙමු, අපි නිවාඩු දෙමු මේ දවස් 14ට කියලා. එතකොට එහෙම ඇප්ලයි එකට සම්බන්ධ නැති ඇතැම් ආයතන පවා ඉතා වගකීමෙන් මේ අර්බුදයේදී දරුවෝ සම්බන්ධව කටයුතු කරා. මොකද මේක ගුරු වෘත්තිය කියන එකත් අපි මතක තියාගන්න ඕන. මේ වෘත්තිය අපි හරි පරිස්සමෙන් කරන්න ඕන එකක්. මොකද මේ සංගමයත් රජයේ ඉල්ලීමට ඇහුම්කන් දීලා නිවාඩු දෙන්න තීරණ ගත්තාම සමහරු ටිකක් කේන්තියෙන් වගේ කතා කළා. සමහරු කිව්වා මේ අපි අලුත් සංගමයක් හදමු රජයට කඩේ යන්නේ නැති කියලා. මේ වෘත්තීය ස්වභාවයත් එක්ක ඔය සංගම් කරන්න බෑ. කොච්චර සංගම් බිහි වුණාද? ඒවා පවත්වගෙන යන්න හරි අමාරුයි. මොකද මේවා ස්වේච්ඡාවෙන් කරන සේවාවල්. දැන් මෙච්චර ප්‍රබල මේ ඇප්ලයි එකෙත් නිලවරණයකදී මුල් පුටු වලට කට්ටිය තෝරගන්න කොච්චර අමාරුද බලන්න. කොච්චර මගහරිනවද බලන්න. කොච්චර ප්‍රතික්ෂේප කරනවද බලන්න. ඉතින් කවුරු හරි කෙනෙක් මේකේ මුල් පුටු වලට ඇවිල්ලා නිලතල තනතුරු දරනවා නම් ඒගොල්ලෝ ඒක ස්වේච්ඡාවෙන් කරන සේවයක්. ඒක මතක තියාගන්න. ඒගොල්ලෝ ඇවිල්ලා මේ සේවය කරන්නේ එයාලට මේකෙන් වාසියක් ගන්න නෙමෙයි. මේකේ මුල් පුටු වල ඉන්න ගුරුවරු හැම අවස්ථාවකම වෘත්තීය වශයෙන් ඉතා ඉහළ තැන්වල හිටපුවා. ඉතා ඉහළ ආදායම් තිබ්බාය. විශාල ළමයි ප්‍රමාණයක් පන්තිවල හිටපුවාට ඇත්තටම මේගොල්ලොන්ට මේ සංගමෙන් වැඩක් නැහැ. ඒගොල්ලෝ මේ සංගමෙන් කරගත්ත දෙයක් නැහැ. ඒගොල්ලෝ මේ එන්නේ මේ වෘත්තීය වෙනුවෙන් මේක පවත්වගෙන යන්න. අනිත් එක එවැනි ප්‍රබල ගුරුවරු නොමැතිව සංගමයේ ශක්තිමත් භාවය නැහැ. ඒක මේ උපකාරක පන්ති ශාස්ත්‍රයේ ස්වභාවයනේ. ටියුෂන් වල ස්වභාවය තමයි මේකේ ශක්තිය මනින්නේ ආර්ථික හැකියාව මත ඉන්න ළමයි ප්‍රමාණය මත. එතකොට සංගමයේ ශක්තිමත් වෙන්නේ මේ වගේ ප්‍රබල ගුරුවරු හිටියොත්. ඉතින් මේ විදිහට චෝදනා කරන්න ගත්තොත් ඒගොල්ලෝ කලකිරලා ඒගොල්ලෝ මේක අතහැරලා දැම්මොත් එහෙම අපේ වෘත්තියේ තියෙන අවදානමත් එක්ක අපේ වෘත්තියට අභියෝග වැඩි. ඒක නිසා ප්‍රබල සංගමයක් ඕනමයි මේ වෘත්තිය පවත්වාගෙන යන්න. සංගමයේ ප්‍රබල බව තීරණය වෙන්නේ මුල් පුටුවල ඉන්න නිලධාරීන්ගේ හයිය මත. ඒක තේරුම් ගන්න. මම දැක්කා අර සංගමයට බැනපු සමහරු පස්සේ මේ පෝස්ට් දාලා තිබ්බා අපිට සංගමයෙන් ණයක් ගන්න බැරිද, අපිට සංගමයෙන් ලීසින් එකක් ගන්න බැරිද, ඒකම අහලා තිබ්බා සංගමය හරහා රජයෙන් ඉල්ලීමක් කරන්න බැරිද අපිට සහන දෙන්න කියලා. සමහරු සංගමයක් ඕනේ නැහැ, අපි ওই සංගමයට එන්නේ නැහැ, අපි ආර්ථික වශයෙන් ශක්තිමත්, අපිට ඕවැන් කරගන්න දෙයක් නැහැ කියපු අයත් පහුගිය දවස්වල ඇහුවා මේ සංගමය හරහා ඉල්ලීමක් කරන්න බැරිද අපිට මොකක් හරි සහනයක් දෙන්න කියලා. රජයෙන් ඉල්ලීමක් කරන්න බැරිද?
කියලා. ඒක නිසා සංගමයක් ඕනේ නැහැ කියපු අයත් අලුත් සංගම් හදමු කියපු අයත් මේ ඉල්ලීම් කළා තිබ්බා මේ සංගමය හරහා විවිධ සහන ගන්න. ඒක නිසා ඒකෙන් පේනවා ප්‍රබල සංගමයක තියෙන අවශ්‍යතාවය කොපමණද කියලා. ඒ කියන්නේ ප්‍රබල වෘත්තීය එකමුතුවක අවශ්‍යතාවය මෙන්න මේ වගේ විපත්වලදී තමයි අපිට දැනෙන්නේ. මේක විතරක් නෙමෙයි. තව මොන මොන තත්ත්වයන්ට අපිට මුහුණ දෙන්න වෙයිද කියන්න බෑ. ඒක නිසා එකමුතු වුණොත් අපිට ලොකු ශක්තියක් තියෙනවා. බෙදී ගියොත් අපේ ශක්තිය අඩු වෙනවා. ඒක නිසා දෙසරයක් හිතන්න එපා. සංගමයට එක්ක අත්වල බැඳ ගන්න, සංගමයට එක්ක තීන්දුව తీරන ගන්න. ඒ නිසා සංගමයේ සමාජික නොවුණු කෙනෙක් ඉන්නවා නම් මේ ව්‍යසනකාරී තත්ත්වය පහව ගියේ වහාම ගිහිල්ලා සංගමේ සමාජිකත්වය ගන්න. ඒක අපේ වෘත්තීය සුරක්ෂිතතාවයට අත්‍යවශ්‍යම දෙයක් කියලා හිතන්න. ඉතින් මම නැවතත් කියනවා සංගමයේ තීන්දුව తీරන ගත්තේ දේශපාලනයට කඩ යන්න නෙමෙයි. ඒ මොහොතේ ගත යුතු තීරණ සංගමය ගත්තේ. ඒ නිසා දේශපාලනයෙන් තොරව සංගමයක් හදනවා කිව්වට නවක සංගමයක් හදාගෙන මේ වගේ ප්‍රබල ගුරුවරු මුල් පුටු වලට එන්නේ නැතුව මේක ඉදිරියට ඇදගෙන යන්න හරි අමාරුයි. ඒක නිසා මම එක දෙයක් කියනවා මේ තිස්ස ජනනායක සර් MCC එක ගැන කියපුවයි තිස්ස ජනනායක සර් මේ සංගමයේ යම් නිලතලයක් දැරීමයි කියන්නේ දෙකක්. ඕනම කෙනෙක්ට තමන්ට අයිති දේශපාලන මතයක් තියෙනවනේ. ඉතින් එතකොට තිස්ස සර් MCC එක සම්බන්ධව එයාගේ දේශපාලන මතය පළ කරා. හැබැයි එයා මේ සංගමයේ නිලයක් දැරුවා කියලා සංගමය දේශපාලනයට ඕන විදියට හැසිරෙන්නේ නැහැ. සංගමයේ තීන්දුව తీරන ගත්තේ මේ මොහොතේ ගත යුතු තීන්දුව. මේක පටලවා ගන්න එපා. ඔබ निराවුල් කරගන්න රටේ තිබ්බ තත්ත්වයක් එක්ක වෙන මොකද්ද කරන්න කියලා. එහෙම නොවි මේක ශිෂ්‍ය ප්‍රජාව අතරේ පැතිරලා ගිහිල්ලා ලොකු ව්‍යසනයක් වුණා නම් එහෙම අපේ වෘත්තීය ගෞරවය නැති වෙනවා. මේක ගුරු වෘත්තීය කියන එක මතක තියාගන්න. දැන් එතකොට මම ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවාම හඳ දිහා නොබලා ඇඟිල්ල දිහා බලලා ඇඟිල්ලට බනිනවා වගේ මට බනින්න එපා. මම මේ කිව්වේ තිබ්බ ඇත්ත తত্ত্বය. ඒක නිසා මේ වෘත්තීය මිතුරනි වෘත්තීය සංගයිනි මේක ඔබටත් මටත් මේ තත්ත්වය අලුත් තත්ත්වයක්. මෙවැනි අත්දැකීම් අපිට තිබ්බේ නැහැ. මේක නව අත්දැකීමක්. මේකෙන් අපේ ජීවිතයට බොහෝ දේවල්, අපේ ජීවිතයට අපූර්ව දේවල්, අපූර්ව පාඩම් කියලා දෙනවා. එක දෙයක් මතක තියාගන්න, ඔබවත් මමවත් මේ කිසිවක් එනකොට ගෙන ආපුවා නෙමෙයි. අවම වශයෙන් අපේ උපකාරක පන්ති ගුරුවරුන්ට යතුරු පැදියක්වත් නැතුව මේ වෘත්තිය පටන් ගත්තේ. ඒක නිසා මේ සියල්ල අපි ලබා ගත්තේ අපේ ආත්ම විශ්වාසයෙන්, අපේ ශක්තියෙන්, අපි උගුර ලේරහ වෙනකන් කෑ ගහලා, අපේ කටේ හයියෙන්, අපි අපේ දෙපයින් හිටගත්ත පිරිසක්, අපි කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු පිරිසක්. අන්නේ ආත්ම විශ්වාසය තියෙනවා. ඒක නිසා හෙට දවසේ මේ සියල්ල අහිමි වුණත්, හෙට දවසේ මේ සියල්ල අහිමි වී ආපහු යතුරු පැදියක්වත් නැති තත්වයටපත් වුණත් ඒ සියල්ල ගොඩනගා ගැනීමේ ආත්ම විශ්වාසය ඔබටත් මටත් තියෙනවා. ඒ විශ්වාසය මත හිඳලා කටයුතු කරන්න සියල්ල යහපත් වෙයි. කාලය යහපත් වූ කල්හි ඒ සතුටින් භුක්ති විඳින්න. මොකද ඒ සදාකාලික පවතින්නේ නැහැ. ඒ වගේම කාලය අයහපත් වූ කල්හි එයද සතුටින් බාර ගන්න, එයද සදාකල් පවතින්නේ නැහැ. මොකද මිනිස්සු මේක අට්ට ගේමක් දීලා මේ අභියෝගය ජයගත්තත් මේකේ අතුරු ප්‍රතිඵල තව මාස 2කට 3කට 4කට 5කට 6කට අවුරුද්දකට එන්න පුළුවන්. එතකොට ඒවත් මේකෙම අභියෝග. එතකොට ඒවට මුහුණ දෙන්නත් අපිට ආත්ම විශ්වාසය තියෙන්න ඕන. ඉදිරියේදී එන ආර්ථික අපහසුතාවලට ලෝකෙටම මුහුණ දෙන්න වෙනවා. ලෝකේ බලවත් රටවල් පවා නන්නත්තර වෙලා තියෙන්නේ. ඒ නිසා ඉන්දියාව වගේ කලාපීය බලවතේ කලාපයේ දැවැන්ත බලවත් රටක්, විශාල නිෂ්පාදන ආර්ථිකයක් තියෙන රටක් ලොක්ඩවුන් කරා කියන්නේ අපිට මොන කතාවද? ඒක නිසා මේකේ ඉදිරි ආර්ථික ප්‍රතිවිපාකත් භුක්ති විඳින්න ඒවටත් මුහුණ දෙන්න අපිට පට්ට ගේමක් ගහන්න වෙනවා. ඉතින් අපි එකමුතු වෙමු, අත්වල බැඳගමු. අපි අතරේ වෘත්තීය තරගයක් තිබ්බත් අපි කවුරුත් මිනිස්සු. අපි එකමුතු වුණොත් අපේ වෘත්තීය සුරක්ෂිතයි. ඒක නිසා මේ මොහොතේ පටු ආකල්ප වලින් හෝ අන්තවාදී ආකල්ප වලින් මිදිලා එකට එකතු වෙලා රජයත් අපිත් රටත් ජනතාවත් වැඩ කරමු කියන ඉල්ලීම මගේ ආදරණීය උපකාරක පන්ති මිතුරන්ගෙන් ඉල්ලමින් ඔබටත් මටත් රටටත් මුළු මහත් ලෝකයේ මානව සංහතියටත් වඩාත් සුබදායි පණිවිඩයක් නුදුරේදීම අසන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්කම මම මගේ අදහස් ටික මෙතනින් සමාප්ත කරනවා. හැමෝටම ආයුබෝවන්.